සත්මීද අපිට දැන් මේ හරි පුතේ අපි බලමු අපි මේ 10 ශ්‍රේණිය සිංහල ඔන්ලයින් පන්තියේ පළවෙනි භාෂා ක්‍රියාකාරකම් විදිහට අපි අසාලි වීම වචන 10ක් අක්ෂර වින්‍යාසයේ පැවරුමක් කළා. එතන ඉඳන් අපි ඉතිරි වැඩ ටික කරගෙන යමු. ඉතින් අපිට අද තියෙනවා මුලින්ම අපි සාහිත්‍ය පාඩම අවසන් කළා ගිය සතියේ ලස්සන උපදේශාත්මක ජන කවි තියෙන පාඩම හානාහිය මොකද්ද වෙන්නේ පුතේ හානාහිය කොළමයි මොකද කියන්නේ නැහැ හානාහියට මොකද වෙන්නේ අන්න හරි පානාහඬ හැරෙන්දැනි ඉතින් ආනාහිය පානාහඬ හැරෙන්දැනි පාඩම එදා අපි අවසන් කළා කවි ටික තේරුම් කරලා ඒකේ පෙළ පොතේ තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න අපිට තියෙනවා. අපි නම් එතෙන්ට යමු. එහෙනම් සත්මි වෙනුවෙන් අපි ඔන්න රෙකෝඩින් එකක් දැම්මා. සත්මි විතරක් නෙවෙයි අපි තව අද අඩුයි මේ වෙලාවේ කවිෂාන් විහං මේ අයට පස්සේ බලා ගන්න රෙකෝඩින් එක එහෙනම් දැම්මා. අපි පටන් ගමු. අපේ පෙළ පොතට යමු. අපි ටෙක්ස්ට් බුක් එකට අච්චු පොතට සාහිත්‍ය පොතේ grade 10 level සිංහල භාෂාව හා සාහිත්‍ය කොටසේ සාහිත්‍ය කොටසටයි අපි යන්නේ. උපදේශාත්මක ජන කවි ගී සතිය අපි අවසන් කළේ ලස්සන කවි 8ක් තිබ්බා අපිට සාමාන්‍ය ජීවිතයට උපදෙස් ලබා දෙන ජන කවියාගේ අව්‍යාජ බව නිර්ව්‍යාජ බව පෙන්වන ලස්සන ජන කවි වගේම වුන් සරලව කියන්න ඕන දේ පැහැදිලිව කියනවා කියන එක අපිට හොඳින් තේරෙනවා ජන කවි අධ්‍යයනයේ. ඉතින් ඒ වෙනුත් මේ ජන කවි වලුත් උපදේශාත්මක ජන කවි ප්‍රබල ස්ථානයක තියෙනවා. පැහැදිලිව ප්‍රබලව දෙයක් කියන්න පුළුවන් උපදෙස් දෙන්න පැහැදිලි ආකාරයෙන් සාමාන්‍ය ජන ජීවිතයේ අවශ්‍ය වන උපදෙස් මේ කවි මගින් ලස්සනට කියලා දීලා තියෙනවා කියලා අපිට හොඳටම පේනවා. ඉතින් මම මේ කවි පාඩමක් අතෑරලත් ගියේ කවි පාඩමක් ගුත්තිලේ කවි 34ක් ඕගලන්ට පාඩම් කරන්න අවස්ථාව ඉද සසර සරසන්න තමයි හානාහි අතෑරලා බැද්දේගමට ගියේ. බැද්දේගමට ගිහින් එනකොට බැලුවා මේ වෙයි ඉතින් ගුත්තිලේ කවි ටික පාඩම් කරලා තිබෙත් නෑ වැඩි දෙනෙක් ඔක්කොම කවි ටික. මම මේ අවස්ථාව දුන්නේ හානාහි කවිත් එන හින්දා කවි ටික ඔක්කොම ගොඩ ගැහෙන හින්දා මේ කවි ටික චුට්ටක් තියලා බැද්දේගමට දුවලා අපි දුවලා ඉන්න බෑ හම්බන්තොට දිස්ත්‍රික්කේ ගොඩක් දුර නේ. ඒ ගිහින් අපි ආව හම්බන්තොට දැන් නම් හයිවේ තියෙනවා නේද බැද්දේගම යන්නත් එච්චර අමාරු නෑ. ඉතින් කොහොම හරි ඒ ගිහින් එනකොට ඇවිල්ලා බැලුවාම ගුත්තිලේ කවි ටිකත් එහෙමට පාඩම් කරුමක් නෑ. කටපාඩමින් දෙන්න කිව්වට නේද? කාට හරි කවි 34 දැන් මම අහුවොත් කියන්න පුළුවන්ද ගුත්තිලේ? පොත බලන්න නැතුව කැමරා ඔන් කරන් මන් දිහා බලාගෙන කවුද පුතේ ඇත්තටම කවි 34 පාඩම් කෙනෙක් ඉන්නවද ගුත්තිලේ මේ වෙනකොට ගුත්තිල කාව්වේ 34 න් නම් අපි 4 අයින් කළා 30ක් පාඩම් අය අත උස්සන්න පුළුවන් මේ වෙලාවේ අත උස්සලා තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න අන්න අතක් ඉස්සුනා ඉන්දුවර කවි කීයක් පාඩම්ද පුතේ 30ක් පාඩම් ගොඩක් හොඳයි යන්න අන්න කොල්ලුනේ බලමු එතකොට 25ක් පාඩම් අය ගුත්තිල කාව්වේ අපි දා රිවිෂන් එකේ මතක් කළා ආරිෂ්‍ය පාඩම් කියන කීයක් පාඩම්ද පුතේ 25ක් මයික් එක ඔන් කරන්න ඉස්සෙල්ලා ඔෆ් කරනවා වගේ මට පේන්නේ නේ කියන්නේ ඉස්සෙල්ලා ඔෆ් වෙනවා. හරි ඔන් කරලා කියලා ඔෆ් කරන්න මීට හදිසියෙන් එපා. 25ක් වගේ ඇහුණ රිෂ්‍යගේ. අග්‍රභානු කවි කීයක් පාඩම්ද? ගුත්තිල කාව්වේ මම යන්නේ.
පුතේ 23ක් පාඩම් 23ක් පාඩම් 23ක් පාඩම්. හොඳයි. ගගන පුතා කීයක් පාඩම්ද කවි? 20ක් 20ක් වගේ පාඩම් නේ. ලයන් ගණන් අපි හිටියේ නෑ පාඩමට. ඒත් ලයන් ග කවි පාඩම් කරලා ඇති පුතේනේ. කීයක් වගේ පාඩම්ද පුතේ? 20ක් පාඩම්. ඇහෙන්නේ නෑ පුතේ මයික් එක ඔන්න උනාට ඇහුණා. මොකද්ද පුතේ? chat එකෙන් මට චුට්ටක් දාන්න පැහැදිලි වුණේ නැහැ කීපෙක. සිනෙත් කවි කීයක් පාඩම්ද පුතේ? 23ක් වගේ තමයි. හොඳයි. එතකොට නිමිත කීයක් පාඩම්ද කවි? 17ක් 14යි. හරි. විචක්ෂණ කවි කීයක් පාඩම්ද පුතේ? 17ක් සර්. 14ක්. පාඩම් කරගන්න 17ක් 17ක් පාඩම්. හොඳයි. හැබැයි ඉතින් තව 17ක් එහෙම විතරුයිනේ 34න්නේ ඔක්කොම. එහෙනම් මට ලබන සතිය විද්දි කවි ටික ඔක්කොම ඕන. හැමෝම 30ක් පාඩම් අය 34ක් පාඩම් කරන්න. 34ම පාඩම් අය හානාහියට යන්න. ඒ යට පටන් ගන්න පාඩම් කරන්න. මේකට ඉස්සෙල්ට අර කොහොම හරි පාඩම් කරගන්න. එතකොට 25 අය 34ටම පාඩම් කරන්න 20 අය 17 අය 14 අය සියලු දෙනාම. මොකද පුතේ බෑ මේ නැත්තම් ඕගොල්ලන්ට 11ට ගියාම ඔය කවි ටිකක් තිර කරගෙන ලෝක අමාරුවක වැටෙනවා. උතර කවි 100 ගාණක් පොතේ තියෙනවා. ඉතින් අපිට ඒකක් ගන්න යනවා නම් ওই කවි ටික පාඩම් කරගන්න ඕන. කොහෙන් හරි ලකුණු කපා ගන්න නැතුව ඉදිරියට යන්න ඕන. කපා ගන්න පුළුවන්. ඉතින් කවි පද දෙකක් දීලා ඉතුරු පද දෙකේ සම්පූර්ණ කරන එකේ ඉඳන්ම ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට විචාර ලියන්න ගියාම කවි පාඩම් අතහැරලා විචාර 3ක් අපිට ලියා ගන්න බෑ. ප්‍රශ්න එහෙම හැදෙන්නේ නැහැ. පේපර් එකේ ඉතින් ඒක හින්දා අනිවාර්යෙන් පුතේ කවි පාඩම් කරමු. ලබන සතියේ අපි පාඩම් කරමු. මම ගන්නේ ගුත්තිලේව ටික ලබන සතියේ ඊළඟ සතියේ වෙද්දී ඊට පස්සේ ගුත්තිලේ ලබන සතිය අවසන් කළාම හානායියේ කවියටත් අපි පාඩම් ගන්නවා. ඒව ලේසි ඒවා මේ ජන කවි කියන්නේ අමාරු දේවල් නෙවෙයි. හරි. එහෙනම් අපි හානාහිය පානා අඳුරෙන් දැනේ කියන මේ ලස්සන පාඩමේ ප්‍රශ්න වලට උත්තර ටිකක් සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේක පෙළ පොතේ ප්‍රශ්න තියෙනවා ඊට අමතරව විභාගේ එනවා වගේ ප්‍රශ්න අපි සාකච්ඡා කරන්න ඕන. එනවා වගේ කියන්නේ එනවා තමයි ඉතින් පෙළ පොතේ ටිකක් සාකච්ඡා කරන්න ඕන. කවුද මට ਵਿਚාරය ලියලා දාලා තිබ්බේ රිෂ්‍ය විතරද අද? ඊ සතියේ මම කිව්වද පුතේ ਵਿਚාරයක් ලියන්න කියලාත් ඒකේ. මම හිතන්නේ කිව්වනේ. ඔව්. මට රිෂ්‍ය එවලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නෙට උදාහරණ ගෙන හරපාමින් අපූර්ව ආකාරයට උපදෙස් දෙන්නට ජන කවියා තුළ වූ හැකියාව පද්‍ය පන්ති ඇතුලෙන් විමසන්න කියලා රිෂ්‍යගේ උත්තරයක් තියෙනවා. රිෂ්‍ය අපිට ගෲප් එකට දාන්න මේ පර්සනල් දැම්මම මට මගේ අරිනවා බලන්න සමහර වෙලාවට. අපේ ගෲප් එකේ අනිත් යාළුවෝ කීවර්ඩ් කමන්නේ දාන්න එකට. කියවන්නේ පෙරිත් ඇත්තේ උත්තරයක් බලන්න කමන්නේ. බලමු ගෲප් එකේ කවුද දාලා තියෙන්නේ කියලා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් උත්තර ලියලා දාලාද කියලා බලමු. අයියෝ මොකෙක්වත් දාලා නැහැ. ගෲප් එකට දාලා නැහැ කවුරුත්. ෆිෂර් පර්සනල් දාලා තිනවා. රිෂ්‍ය ගෲප් එකට ඉක්මනට දැම්මා එතකොටම හොඳයි. ඉතින් අනිත් අය දාන්න ඕන පුතේ දාන්න කියන ඉතින් ලියන්න එපා දාන්නේ ලියන්නේ නැතුව උත්තරේ ඉන්නේ නැහැ ගෲප් එකට ලියලා ඡායා පිටපත් අරගෙන පිටපත් ගන්න එපා ඡායා රූප අරගෙන දාන්න. විශ්වා ප්‍රවින්දිනන් දැම්ම ඕ ලියලා. ඉතින් පුතේ ලිව්වොත් තමයි මේ දැන් හොඳටම තේරෙනවා ඔයගොල්ලෝ විභාගයක් කළා විචාර ලියා ගන්න උත්තර 3 ලියා ගන්න වෙලාව මති වුණා ලියන්න ගියත් කරුණු නැති වුණා අත්දැකීම තියෙනවා දැන් පේපර් එකකට ලියන්න ගිහිල්ලා එනගත්ත හැටි කෙටියෙන්ම කියනවා නන්නේ
උත්තර 3ක් ලියා ගන්න බැරි වුණේ ඇයි කියලා වෙලාව මදි වුණාද නැත්නම් කරුණු ආවේ නැද්ද නේද මොකද්ද උනේ කියලා තමන් හොඳටම දන්නවා මාත් එක්ක පැය පහේ විභාගයක් ලියපු මේ දරුවෝ ඉන්නේ. ඉතින් ඒකින්ද පාඩමක් අවසානයේ දෙන ප්‍රශ්න වලට උත්තර දෙයියන්ගේ නාමයට ලියන්න. මොන දෙයියන්ගේ හරි කමන්නේ නාමයට ලියලා මට එවන්න දෙයියන්ට එවන්න එපා දෙයියෝ විචාරකී වන්නේ මට එවන්න දෙයියන්ට WhatsApp කරන්නත් බෑ මං හිතන්නේ මට එවන්න අපේ grade 10 සිංහල online WhatsApp group එකට එවන්න මේ දෙයිය කොහොම හරි කරලා බලලා ගොඩ දාලා දෙන්න ඒකින්ද වෙන වෙන ඒවට එවන්න එපා වැඩේ කරමු අපි පාඩම් ටික අවසානයේ උත්තර ලියමු විචාර ප්‍රශ්න වලට උත්තර ලියමු නැත්නම් කරගන්න බැරි වෙනවා කවි ටික පාඩම් කරගමු 11ට ගිහිල්ලා හිර වෙලා දඟලන්නේ නැතුව 10 වැඩ 10 දි කරලා 11ට යමු ඊට පස්සේ බය නැතුව පේපර් අපිට ප්‍රශ්න පත්‍ර ටික කරගෙන යන්න පුළුවන් 11 දෙවනි වාරේ වගේ ඉඳන් අපිට ප්‍රශ්න පත්‍රම කරන්න පුළුවන් එතකොට පේපර් ක්ලාස් එකක් විදියට හරි නැත්නම් අපේ පන්තිම හරි කරගෙන යන්න පුළුවන් මේවා අන්තිම මොහොත වෙනකන් හිර කරගෙන ඉන්නේ නැතුව පාඩම් කරලා අවසන් කරගත්තොත් ඒක හැමදාම එකම බණේ අපි කියනවා ඕගොල්ලොත් අහන් ඉන්නවනේ හැබැයි ඉතින් තාම එතරම් තමයි අපි. ඒක හින්දා වැඩ කරමු. කවි නම් පාඩම් කරන්න ඕන නැත්නම් පුතේ ලේසි වෙන්නේ නැහැ මේ වැඩේ. ඒතර මේ උපදේශාත්මක ජන කවියට ඇසුරෙන් අපිට තියෙන පළවෙනි ප්‍රශ්නෙට අපේ පන්ති එක්කෙනෙක් හරි උත්තර ලිව්වනේ නේද? මද එක්කෙනෙක් හරි ලිව්වොත් නේ. හෙට රීල දාන්න. පුතේ හෙට රීල දාන්න. ලිව්ව දාන්න බැරි වුණාද? ඒක දග්ගබාන. හෙට ලියලා දාන්න. හෙට ලියලා දාන්න. හරි. අග්‍රබානු එහෙම හරි කිව්වා අනිත් අය. ඉදුවර ලිව්වේ නැත්තේ ඇයි පුතේ? සර් ලියලා දාන්න. ලියලා දාන්න. විචක්ෂණ. සර් මම ලියන්න උත්සාහ කරා සර් මට ඒක උදාහරණ ගන්න තේරුන්නේ නැහැ සර් ඒකයි. කතා කරනවානේ ප්‍රශ්නෙට උත්තරය උතකට බලමු. හෙට ලියන්න උතකොට. සිනෙත් පුතා මොකද තත්ත්වය? හෙට ලියලා දානව නේද? හරි සර්. ඔන්ලයින් පන්ති තුඟක් වෙලාවට ඉස්කෝලේ නැති වෙයි හෙට මේ උද්ඝෝෂණ කතන්දරෙත් එක්ක පාසල් වල ඔන්ලයින් පන්තියට උදේ නෑ මන් දන්න තරම ඉන්න. රජේ පාසල් ප්‍රයිවට් දන්නේ. රිෂ්ෂලිය ලැබුවා හොඳයි අග්‍රබාණු දාන්න කිව්වා සිතුක කියන්නේ නිමිත්තනේ සෝරි නිමිත්ත හෙට ලියලා දානව නේද විචාරයක් මේකට. නිමිත්ත කැන්සර් ලියලා දානව නේද විචාරයක් මේ පාඩමින් අපි මේ ගිය සතිය කරපු එකේ හරි සර් ගගන පුතා විචාරය ලියමු නේද මේ පාඩමින් අපි ඔයා ගිය සතිය හිටියා නේ පන්තියේ ඔව් සර් හෙට ලියලා දාන්න හෙට දාන්න ලයන්ග පුළුවන් නේද පුතේ අපි පුතා පාඩමේ හිටියා නේද ගිය සතියේ ඔව් සර් දාන්න හරි එහෙනම් හරි අපි ප්‍රශ්නකට උත්තරයක් මේක නිර්මාණය කරගන්න හැටි බලමු පළවෙනි එක දර්ශනම් මේක ලියලා තිබ්බා උදාහරණ ගෙන හැරපාමින් අපූර්ව ආකාරයට උපදෙස් දෙන්නට ජන කවියා තුළ වූ හැකියාව පද්‍ය පන්තියේ ඇසුරෙන් විමසන්න කියලා කියන්නේ. එතකොට උදාහරණ ගෙන හැරපාමින් අපූර්ව ආකාරයට උපදෙස් දෙන්නට ජන කවියා තුළ වූ හැකියාව පද්‍ය පන්තියේ ඇසුරෙන් විමසන්න. උදාහරණ ගෙන හැරපාමින් කියන්නේ උදාහරණ දීලා කොහොමද මේ ජන කවියාගේ හැකියාව අපි ප්‍රදර්ශනය කරන්නේ මේ අපූර්ව ආකාරයට උපදෙස් දෙන්න. අපූර්ව ආකාරය කියන්නේ අලුත් විදිහට. අපූර්වත්වයකින් යුතුව කියන්නේ අලුත් විදිහට. හැමදාම තියෙන විදිහට නැතුව වෙනස් ආකාරයකට අපූර්වත්වයක් හොඳ කලා නිර්මාණයක් නම් අපූර්වත්වයක් තියෙන්න ඕන අලුත් බවක් තියෙන්න ඕන එකම දේ එකම විදියට පට්ට ගහනකොට එපා වෙනවනේ නේද ඒ ටෙලි නාට්‍ය රූපවාහිනිය යන්නේ රූපවාහිනිය කියන්නේ නාලිකාව නෙවෙයි රූපවාහිනිය කියන්නේ ටීවී channel වල එකම විදිහේ නාට්‍ය හැමදාම යනවා මෙගා නම් බලන්නම බැරි තරම් නේ ඒත් මිනිස්සු බලනවා
ඉතින් අපූර්වත්වයක් කියන නාමයක් නැහැ. නේද? එක්ක හින්දි කොපියක් එක්ක අපේම එකක අපේම කොපියක්. අපේම කතත් අපේම කොපි කර කර ගහනවා දැන්. ඉතින් කතන්දරේ නම් ටික දැක්කහම ඔළුව පොළොප්පන් වෙනවා. ඒ වල දැන් දාන නම් ටික දැක්කා. ඊට වඩා ඔළුව අවුල් වෙනවා ඒ වල කතා කරන්නේ වැහුණා ටෙලි නාට්‍ය වල. භාෂාව අන්තිම සෞත්තුයි ළමයින්ට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් මම නම් තදින්ම විරුද්ධයි දැන් වර්තමානයේ යන ටෙලි නාට්‍ය සම්ප්‍රදායට. ලංකාවේ හදන ඒවා සහ වෙනත් රටවල හදලා මෙහෙට හඬ කවපුවා සහ වැඩි වශයෙන්ම තියෙන 99%ක්ම හරියන්නේ අපූර්වත්වය කියලා එකක් ඇත්තෙම නැති තරම්. අපූර්ව ඉතින් ඒගොල්ලන්ට අපූර්ව ඒවා අපිට අපූර්ව නෑ. ඉතින් මේ එහෙම නෙවෙයි ජන කවියා. අපූර්ව ආකාරයට උපදෙස් දෙන්න සමත් වුණා කියලා කියන එකට අපි කොහොමද උත්තරයක් ගලපගන්නේ කියන එක තමයි මෙතෙන්දී විමසලා බලන්න ඕන. එතකොට අපි කිව්වා පුතේ මේ ජන කවියා මේ උපදේශාත්මක ජන කවියා කියන්නේ අපේ ජන කවි සම්ප්‍රදායේ එක් අංගයක්. නේද? ජන කවි සම්ප්‍රදායෙම තව අංගයක් තමයි මේ උපදේශාත්මක ජන කවි. ඒකෙදි එයා කොහොමද මේකේ අපූර්ව ආකාරයක් අලුත් බවක් ගේන්න කියන එකයි අපි මේ කතා කරන්නේ. උතෝට මුලින් අපි හැඳින්වීමේ ජන කවිය ගැන හැඳින්වීමක් ලියන්න වෙනවා. විශේෂයෙන් මේ උපදේශාත්මක ජන කවි ගැන. විශේෂයෙන්ම යහපැවැත්ම සියලු දෙනාගේම යහපැවැත්ම පදනම් කරගෙන නැත්නම් මුල් කරගෙන තමයි උපදේශාත්මක ජන කවි ලියවෙන්නේ. නැත්නම් ජන කවි විශේෂ තියෙනවානේ විවිධ කර්මාන්ත එක්ක බැඳිච්ච ජන කවි තියෙනවා. විවිධ ජීවනෝපායත් එක්ක බැඳිච්ච ජන කවි. මේ ඊට වඩා වෙනස් වෙන්නේ මේක යහපැවැත්ම යහපාලනය නෙවෙයි යහපැවැත්ම ස්ථිරගෙනාගේ යහපැවැත්ම වෙනුවෙන් යහපැවැත්ම මුල් කරගෙන ඒ අයගේ මේ යහපත් පැවැත්ම අගය කරලා සුභාෂිත නැත්තම් හොඳ යහපත් වූ පැවැත්මක් වෙනුවෙන් දෙන අදහස් තමයි මේ උපදේශාත්මක ජන කවි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අපේ සාහිත්‍යයේ උපදේශ දෙන්න ජන කතා වගේම ජන කවි බිහිුණා. ඒකෙදි ඉතිහාසය දිහා බැලුවාම අපිට එහෙම ජන කතා සහ ජන කවි දෙකම හම්බ වෙනවා. මේවා සදාතනික වටිනාකමක් තියෙන, ඒ කියන්නේ හැමදාටම වටිනාකමක් තියෙන සාහිත්‍යයක් කියලා අපිට කියන්න පුළුවන්. එකෙන් ජීවිතේ සදාචාරාත්මක දිවි පැවැත්මට ලොකු පිටුවහලක් ඇති වෙනවා, පිටුවහලක් සිද්ධ වෙනවා කියන එක අපිට කතා කරන්න පුළුවන්. ඉතින් පුද්ගලයන්ගේ හදවතට කතා කරන්න පුළුවන් හොඳම මාධ්‍යයක් තමයි ජන සාහිත්‍යය. ඒ අතරින් ජන කවිය ප්‍රබලයි. ඒ ජන කවිය අතරිනුත් උපදේශාත්මක ජන කවි තවත් ප්‍රබල වෙනවා කියලා අපිට හැඳින්වීමක් ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා. ඉතින් අපූර්ව ආකාරය ගැන තමයි ඊළඟට කියන්න ඕනේ. විශේෂයෙන් මේ ජන කවි වල තියෙන අපූර්වත්වය. පළවෙනි කවියේ ඉඳන් ඕනම කවියක් අපිට ගන්න පුළුවන් අපූර්වත්වයට. පළවෙනි කවිය ගත්තත් ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බත් දීම අතැල්ලුමෙන් දැනේ හානාහියේ පානා අඳුරෙන් දැනේ කියන කවිය ගත්තත් අපිට කවිය චුට්ටක් අපි එතකොට කවිය අදහසක්ම කියලා මෙයන් ඉපේ මේ ප්‍රශ්නෙට ඉලක්ක කරන්නනේ අපූර්වත්වය ගැන කියන්නේ. ඉතින් ගහට එල්ල කරන පළවෙනි පොළොව පාරෙන්ම එම ගහ අරටුවක් සහිතද රහිතද කියලා අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම මිනිසා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා එයාගේ හැසිරීමෙන් අපිට කියන්න පුළුවන් අධ්‍යයනය කරනකොට. ඉතින් මෙන්න මේ හිතවත්කම් නැත්තම් විශේෂයෙන්ම ආගන්තුක සත්කාරයට ප්‍රසිද්ධ අපේ අය
සිංහලයෝ විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෝ ඉතින් මේ හිතවත්කම් වල ස්වභාවය මොන වගේද කියලා කියන්න අමුතුබත් දීම අතැල්ලුමෙන් දැනේ කියලා ප්‍රබල පදයක් යොදනවා. ඒකේ අපූර්වත්වයක් තියෙනවා. මේ දන්න කෙනාට අමුතුබත් දෙනවා කියන එක දන්න ගැමියට මේ පදේ හොඳටම තේරෙනවා. අපිටනේ මේ චිත්‍ර ඇඳලා අමුතුබත් දෙන හැටි, වැලමිටෙන් අල්ලන හැටි ඔක්කොම පෙන්වන්න වෙලා තියෙන්නේ. අපි දන්න අමුතුබතක් නැහැනේ. දෙනවතක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා මිසක් අපිනේ. හැබැයි මේ අමුතුබත් දීම කියන එක එදා ජන සමාජෙ තිබ්බ දෙයක්. අමුතුබත් දීම අතැල්ලුමෙන් දැනේ කියලා. යන්න දීලා අතින් අල්ලනවද, යන්න නොදී අතින් අල්ලන් ඉන්නවද කියන එක එයයි දන්නේ. ඉතින් මේවා අමුතුබත් දීම අතැල්ලුමෙන් දැනේ, හානාහිය පානාඬ හැරෙන් දැනේ කියලා පළවෙනි කවියෙන්ම කියන එකේ අපූර්වත්වයක් තියෙනවා. එදා ජන සමාජ මිනිස්සුන්ගේ හැසිරීම කොයි ආකාරයෙන්ද ඒ හැසිරීමෙන් මිනිස්සුන් අඳුර ගන්න පුළුවන් හැටි ජන කවිය ලස්සනට උපදේශාත්මක ආකාරයෙන් විස්තර කරනවා කියලා ඔන්න අපි එක් කවියක් දෙනවා මේ අපූර්වත්වය ගැන කියන්නේ. අපූර්වත්වය ගැන උදාහරණ තුනක් තමයි අහන්නේ. සාමාන්‍යයෙන් ලකුණු 10 ප්‍රශ්නයක් පුතේ ඒ කියන්නේ උදාහරණ තුනක්වත් ලියන්න ඕන කියන එකයි. ඒ වගේම ගත්තොත් වරද පෙනෙන තරමට වැරදුනා නොවේ, වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ, වරද නැති කෙනෙක් නැති සකිය මේ ලොවේ කියලා ලස්සන කවියක් තව තියෙනවා. මේ අන්න අපූර්වත්වයක් තියෙනවා. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. මේ අපිට පෙනෙන තරම් වැඩ වැරදුනා නෙවෙයි. මේ වැරදි තිබ්බට මේ නිකරුණේ හැසිරුණාවත් වැඩ කළාවත් නෙවෙයි. හැබැයි වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ. වැඩියෙන් වැරදි පේනවා නූගතුන්ට. උගත් අයට නෙවෙයි වැඩියෙන් වැරදි පේන්නේ නූගත් අයට. ඉතින් වරද නැති කෙනෙක් නැති සකිය මේ ලොවේ. මේ මනුස්ස ලෝකේ වරද්දක් නැතුව ඉන්නවා නම් ඒ බුදුවරේ රහතන් වහන්සේ කෙනෙක් අතින් විතරයි වැරද්දක් නොවෙන්නේ. ඒ අයගෙත් කලින් ආත්ම භාවයන් බැලුවොත් වැරදි තියෙනවා නේද? ඒත් නැත්තම් බුදු වෙන්න හෝ නැත්තම් රහත් වෙන්න ඉස්සෙල්ලා මනුස්ස ස්වභාවය තුල වැරදි වෙච්ච අය ඕන තරම් ඉන්නවා. අඟුලිමාල රහතන් වහන්සේ අතින් වැරදි කොච්චර වුණාද නේද? මිනිස්සු 999ක් මැරුවා අඟුලිමාල කියන කෙනාට පස්සේ රහත් භාවය ලබන්නත් පුළුවන් වුණා නම් වැරදි නම් ඕන තරම් නේද? ඉතින් වැරදි නැති කෙනෙක් මේ ලෝකේ නෑ කියන එක අපූර්වත්වයකින් ලස්සනට ඉදිරිපත් කරන්න කවිය සමත් වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඔව් කියන්න පුතේ. සර් මේ අපි දැන් පළවෙනි විචාරයට අනුව ලියද්දි සර් අපි දැන් මේ කවියක් උදාහරණයක් විදිහට ගත්තාම සර් ඒක අපි විස්තර කරන්න ඕනේ. ඒ විස්තර කරන පැරාග්‍රාෆ් එකට මේ අපි ලියන්න ඕනේ මේ කවිය අර්ථයද සර්? අර්ථය එක ප්‍රශ්නයට ඉලක්ක කරන්න ඕන පුතේ. දැන් අර්ථය කියන සම්පූර්ණ කවිය ලිව්වා, අර්ථ ලිව්වා, කවිය ලිව්වා, අර්ථ ලිව්වා කිව්වොත් අර ප්‍රශ්නේ ඉලක්ක වෙන්නේ නැහැ. කවියේ සරල අර්ථය අරගෙන ඒක අහන ප්‍රශ්නෙට මේක මේ කියන කොටසෙන් අපිට තේරෙනවා මේ කවියගේ අපූර්වත්වය කියලා. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි කියපු වරද පෙන්න තරමට වැරදුනා නොවේ කියන කවියේ මේ වරද නැති කෙනෙක් මේ ලෝකේ වැරද්දක් නැති කෙනෙක් ලෝකේ නෑ කියලා අවසාන කියන එක අපිට වැඩිපුර හයිලයිට් කරගන්න පුළුවන්. අන්න ඒක අරගෙන මේ විදිහට කවිය අපූර්වත්වයකින් දකිනවා මේ මනුස්ස ස්වභාවය. නිකම්ම වාර්තාමය විදිහට උපදෙස් දෙනව නෙවෙයි, උදාහරණ දෙමින් කවිය මේ අලුත් බවක් අපූර්වත්වයක් ජන කවියට උපදේශාත්මක ජන කවියේදී ඉදිරිපත් කරනවා කියලා අර තේරුමත් එක්ක අපි ප්‍රශ්නේ ඉලක්ක කරන්න ඕනේ. ඒකයි වැදගත්කම පුතේ. තේරුණාද පුතේ? හරි සර්. thank you sir. okay. හරි. එතකොට ඔන්න අපි උදාහරණ දෙකක් ඒකට කිව්වා. මේ උපදේශාත්මක ජන කවි වල මේ ජන කවියගේ අපූර්වත්වය කියන්නේ අපිට මෙන්න මේ අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා අවසන් කවියක් ගත්තොත් අපූර්වම ආකාරයක් එකේ තියෙන්නේ නේද? අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනි උලදී හෙලා අනුන් ලියන් දැක තම ලියට තලතලා දුවන මුවන් දැක නොදමව් නෙළු පලා කියන කවිය ගත්තත්
මේ ලොකු උපදේශයක් එතන දෙනවා අපූර්ව ආකාරයකින් නේද? අර අන්ධකාරය යනකොට ගිනිහුලක් පත්තු කරන් යන මිනිස්සයා හදිස්සිය විදුලි කොටලා ලොකු එළියක් එනකොට අන්න ෂෝක් දැන් එළිය තියෙනවා කියලා ගිනිහුල වතුරේ ඔබලා නිවල දැම්මොත් මොකද වෙන්නේ? එයා එතනින් පස්සේ දැඩි කරුවලේ ජීවත් වෙන්න යන්න වෙන්නේ පාර පේන්නේ අනතුරකට ලක් වෙන්න තියෙන හැකියාව වැඩි. වතුරේනේ හෙඹුවේ දියහුල ගිදියේ හෙලා. ගිනිහුල වතුරේම එපුවා ආයිපත්තු කරන්න බෑ ඉතින්. අන්න අනුන් ලියන් දැක තම ලියට තලතලා වෙන ලස්සන ලියෝ කියන්නේ කාන්තාව ලස්සන කාන්තාව දැක්කම තමන්ගේ කාන්තාව ලස්සන නෑ කියලා හරි වෙන මොකක් හරි වැරද්දක් කළාන් හරි ගහනවා බනිනවා නම් එයා හරියට දුවන මුවන් දැක්ක නොදමවු නෙළුපලා කියලා එයාට උපදෙස් දෙනවා මේ තමන් අමාරුවෙන් නෙළුපලා නෙළු කියන්නේ නෙලාගත්ත කඩාගත්ත පලා ටික අර දුවන මුවෙක් අල්ලන්න විසි කරලා දාලා දුවනවා නම් අන්න ඕකට කියනවා අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ කියලා තව ප්‍රස්තාව පිළිලක් තියෙනවා. ඒ කියන්නේ සියල්ල නැති කරගන්න. අර නිලාගත්ත පලා ටිකත් නැහැ මුවා කොහොමත් අල්ලන්න බෑ දුවන මුවා. ඉතින් සියල්ල නැති කරගන්නවා මෙන්න අපූර්ව ආකාරයකින් අලුත් බවකින් උපදෙස් දෙන්නේ Taman ළඟ තියෙන වටිනාකමින් අඩු දේ වුණත් ඒක පරිස්සම් කරගන්න ලබා ගන්න බැරි දේවල් පස්සේ දුවන්නේ නැතුව කියලා වටිනා උපදේශයක් අපූර්වත්වයකින් අලුත් බවකින් ඉදිරිපත් කරනවා කියන එක අපිට උතකොට කවිය කියන්න පුළුවන් විචාර කියන්න පුළුවන් මේ කවි නම් සියල්ල අපූර්වත්වයෙන් දෙනේවම තමයි ආයි පැරණි බවක් ඇත්තෙම නැහැ අලුත් බවක් තියෙනවා උපදේශවල පාඨකයට ශ්‍රාවකයට නැත්තම් රස විඳින්නට රසිකයට මේ කවි කොයික ගත්තත් අපූර්වත්වයක් තියෙනවා අපූර්වත්වයෙන් උපදෙස් දෙන්න සමත් වෙනවා කියලා අපි කියන්නේ. මේ තමයි උතුකට මේ ਵਿਚාරයට අපි උත්තරයක් ගලපන්න ඕන අවසානයේ උතුකට මේ අවසන් ඡේදයක් දෙන්න ඕන එකපාරට අර කවි තේරුම කියලා අතහැරලා දාන්න නැතුව මේක අවසානයේදී විශ්ලේෂණය කරලා අවසානයේ මෙන්න මේක කැටි කරලා මේ එදා ජනකවිය උපදේශ දෙන්න ලියපු උපදේශාත්මක ජනකවි සාමාන්‍ය ජනතාවට අපූර්වත්වයකින් ඉදිරිපත් කරලා තියෙනවා කියන එකට කදිම උදාහරණ අපිට මේ විදිහට දක්වන්න පුළුවන් කියලා හරි කියන්නේ එදා ජනකවියා නිර්මාණාත්මක අතින් පොහොසත් අලුත් බවින් යුක්ත අලුත් තමාගේ වටපිටාවේ අවට පරිසරයේ වෙන දේවල් හොඳ නිරීක්ෂණයකින් අලුත් බවකින් උපදේශාත්මක ජනකවි රචනා කරලා තියෙනවා කියලා ඔයායකට පක්ෂව ලියලා තමයි උත්තරේ අවසන් කරන්න ඕන. ඉතින් මෙතෙන්දී තව දෙයක් පුතේ අපි මේ සාමාන්‍ය පෙළ විභාගෙටයි මේ විචාර ලියන්න පුරුදු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ. අපොස කියන එකේ තේරුම දන්නවයි නේද? මොකද පුතේ අපොස කියන්නේ අපොස කියන්නේ මොනවද? අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළනේ. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ අපේ ගුරුවරු සමහරක් කියනවා අපොයි පොත්වලට දුන්නු සල්ලි කියලා. අපොස කියන්නේ අපොයි පොත්වලට දුන්නු සල්ලි කියලා කියනවා. මේ එහෙම අදහස් නෙවෙයි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගෙදී අපි සාමාන්‍ය පෙළ සිසුවෙක් විදිහට තමයි උත්තර ලියන්නේ. එතකොට සාමාන්‍ය පෙළ සිසුවා මහා දැනුම් සම්භාරයකින් යුක්ත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එච්චර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අහන ප්‍රශ්නෙට ගලපලා උත්තරයක් දෙයි කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදි සාමාන්‍ය පෙළ විභාගෙත් පුතේ විචාර ලියද්දී ඒ අහන ප්‍රශ්නෙට පක්ෂව තමයි අපි උත්තරේ ගලපන්න ඕන. ඒ කියන්නේ නෑ මේ මොන උපදේශයක්ද මොන අපූර්වත්වයක්ද මේ ජනකවියගේ තියෙන මේ පරණ පල් හැලිම දොඩවනවා කියලා එහෙම අපිට ලියන්න පුළුවන්. හැබැයි විචාර විභාගෙදී අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔයාලට උසස් පෙළදී නැත්නම් විශ්වවිද්‍යාල මට්ටමේ විචාරයක් ලියද්දී මේකට විපක්ෂව උත්තරයක් ගලපන්න පුළුවන්. විචාරයක් කියන්නේ ඒකයි. හැබැයි සාමාන්‍ය පෙළ විභාගේ බලාපොරොත්තු වෙන්නේ ළමයා මේකට පක්ෂව මේ අහන ප්‍රශ්නෙට පක්ෂව උත්තරයක් ලියයි කියලා. ඒකත් මතක තියාගන්න පුතේ. බලන ගුරුවරයා මේකේ බලාපොරොත්තු වෙන්නේ ඔයා විපක්ෂව ලියන එකක්. නෑ මේකේ කොහොම අපූර්වත්වයක්ද මේකේ කොහෙද
මේ පරණ කතන්දරමනේ දීලා තියෙන්නේ කියලා එහෙම විචාරකයන් එහෙම ලියන්න පුළුවන්. හැබැයි අපොස සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ එහෙම අපි විරුද්ධාකල්ප ලියන එකක් නෙවෙයි. සාමාන්‍ය පෙළ ශිෂ්‍යයා කියන්නේ අවුරුදු 15 16 මේ නව යෝනියේ ඉන්න දරුවෙක්. ඉතින් එයාගෙන් මේ මහා ගැඹුරු දාර්ශනික අදහස් බලාපොරොත්තු වෙන්නේ නැහැ විභාග. හරි, ඒකත් මතක තියාගන්න. පක්ෂව උත්තරේ ලිව්වාම ඇති. ඒ පක්ෂව ලියද්දී අපි ඒ උත්තරේ ඒ ප්‍රශ්නේ හරි මේ කියන්නේ ඒක තමයි. ඒකට අනුව උත්තරයක් ගලපලා තියන්න ඕන. අපි නියම විචාර පොඩ්ඩක් එහෙම කතා කරන්න වෙනවා. සමහර විචාර බලද්දී හරියටම කවිය ලිව්වා, තේරුම ලිව්වා, කවිය ලිව්වා, තේරුම ලිව්වා, එතනින් අවසන් කළා. ඒක විචාරයක් නෙවෙයි පුතේ. ඒකට වෙනම ප්‍රශ්න තියෙනවනේ. ලිහිල් බසින් ලියන්න වගේ දේවල් ඒක වෙනයි. හරි. ඉතින් විහාගි මොකද අද පරක්කු තව ක්ලාස් එකක් තිබ්බද පුතේ? එන්න පරක්කු උනේ අපේ පන්තියට. ඔව් සර්. ඔව්. ඉතින් අක්ෂර වින්‍යාස පැවරුමට තමයි පුතාට ඉන්න බැරි වුණේ. මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගන්නකොට ඔය ආවද? ඔව් සර්. ඔව්. හරි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කළා. මොකද්ද ප්‍රශ්නේ? උදාහරණ ගෙන හරපාමින් අපූර්ව ආකාරයට උපදෙස් දෙන්නට ජනකවියා තුළ වූ හැකියාව පද්‍ය පන්ති ඇසුරින් විමසීම කළා. ඊළඟට අපි බලමු යහපත් ජීවිතයක් ගත කරන්න. දෙවෙනි එක තියෙන. තුන්වෙනි එක ජනකවියා තම නිර්මාණ රසවත් කිරීමලා කාව්‍ය අලංකාරය යොදාගෙන ඇති ආකාරය. එතකොට 4 ජනකවියා තම නිර්මාණ රසවත් කිරීමලා කාව්‍ය අලංකාර. 3 ජනකවියේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ උපදෙස් කවි තුල දැකිය හැකි උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. අවවාද අනුශාසනා දීමේදී කවියා ඊට සංයමයෙන් නිමකාරයට කරන්න වග බලාගනි ප්‍රකාශයට වන්නේ දැයි හේතු සහිතව විස්තර කරා. අවවාද දෙනකොට මේ ජනකවියා සංයමයෙන්ද මේක කරන්න කියලා. ඔව්. අපි බලමු මේ කාව්‍ය අලංකාර ගැන කියන තුන්වෙනි ප්‍රශ්නේ. ජනකවියා තම නිර්මාණයේ රසවත් කිරීමෙහිලා ලා කියන්නේ ජනකවියා තමන්ගේ නිර්මාණය රසවත් කරන්න කාව්‍ය අලංකාර යොදාගෙන ඇති ආකාරය. බලමු කාව්‍ය අලංකාර. කාව්‍ය මොනවද තියෙන අලංකාර කියලා අපි මේකදී උඩට කතා කරන්න ඕන. ජනකවියා තමන්ගේ නිර්මාණය රසවත් කරන්න යොදාගෙන ඇති කාව්‍ය අලංකාර. එතකොට කාව්‍ය අලංකාර විදිහට අපිට කියන්න පුළුවන් මෙවැනි උදාහරණ. මොනවාද? එලි සමය. එලි සමය කියලා කියන්නේ මොකද්ද පුතේ? එලි සමය යොදා ගන්නවා කියලා කියන්නේ මේ කවිය අලංකාර කරන්නනේ. ඒකත් කාව්‍ය උපක්‍රමයක් විදිහට යොදාගන්නේ. මේ කවියේ මුල මැද අග එකම හඬ අරගෙන එකම වචන යොදලා නිර්මාණ ඉදිරිපත් කිරීමනේ. මෙතන වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. අන වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වරද පෙනිති වැඩ නූගත් අයට ලෝවේ. ආයිත් වරද. 4 වරද නැති කෙනෙක් නැත සකිය මේ ලෝවේ. අන්න වරද කියලා පටන් ගත්තා. පද 4ම අවසන් කරන්නේ නොවේ ලෝවේ. නොවේ කියලා අන්න එලි සමය. එකම හඬ ගන්නවා. ගොඩැල්ලේ කඩුල්ලේ අන්න එලි සමය එක පදයකින්. අවසානයේ කපනු පනිනු බඳිනු හරිනු කියලා අන්න කොහොම ගත්තත් පුතේ මෙන්න ජනකවියා මේ කවි රසවත් කරන්න එලි සමය නම් අනිවාර්යයෙන්ම එලි සමය ආරක්ෂා කිරීම ඔහුගේ දක්ෂතාවය. එතකොට අපේ ප්‍රශ්නේ අපි ගත්තේ කාව්‍ය අලංකාරයට ජනකවියා තම කවි නිර්මාණ රසවත් කරන්න කාව්‍ය අලංකාරය යොදාගෙන ඇති ආකාරය උදාහරණ දෙමින් පෙන්වන්න කිව්වම අපිට එතකොට
හැම කවියකම වගේ එලි සමය ආරක්ෂා කරලා තියෙනවා කියන්න පුළුවන්. එලි සමය කියන පදය ආයත් තේරුම් කියන්නේ සර්. එලි සමය කියන්නේ පුතේ කවියක එලි සමය ආරක්ෂා කරනවා කියලා කියන්නේ කවියේ මුල මැද අග එකම හඬක් ගන්න එක. දැන් බලන්න පුතේ හොඳම අපි ඒක ගත්තොත් ඒ උදාහරණ විදියට ගන්න පුළුවන් එලි සමයට ඔය වරද පෙළෙන තරමට වැරදුනා නොවේ කියනකොට ඔන්න මුල ගන්නවා වරද කියලා හැම පදයකම පළවෙනි වචනේ අවසානයේ නොවේ කියලා ගන්නවා. ආයි දෙවෙනි පදේත් වරද ගන්නවා නොවේ කියලා ගන්නවා. තුන්වෙනි එකේ වරද ගන්නවා ලොවේ කියලා ගන්නවා. වරද ගන්නවා ලොවේ කියනවා. පටන් ගන්නද මුල සහ අග දෙකේම එකම හඬක් නිරන්තරයෙන් ගන්නවට අපි කියනවා එලි සමය. කවියක සමහුඟක් කවිවල මුල මැද අග. දැන් බලන්න ගොඩැල්ලේ තරම දැනගෙන ලිද කපනු. ගොඩැල්ලේ දැනගෙන කපනු කියන එකටම සමානවයි බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු. අන්න බලන්න මුල මැද අග සමාන වෙන හැටි. කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු. අන්න පුතේ කඩුල්ලේ තමුන්ගේ තරම දැනගෙන කල් අරිනු. බලන්න එලි සමයට හොඳම උදාහරණයක් නේද මේ කියන්නේ කියලා. දැන් මෙහෙම අපි මේ රවුන්ඩ් කරගත්තොත් එහෙම මේ කඩුල්ලේ තමුන්ගේ කියන්නේ එකම ශබ්දය. ගොඩැල්ලේ බොරැල්ලේ කියලා එකම ශබ්දය. මේ ලේලේ කියලා මෙතන බලන්න තරම දැනගෙන ලින්ද උඩ කඳ කල් නැතත් මේක ඒක අතාරින්මු අපි නේද? කපනු බඳිනු කපනු පනිනු බඳිනු හරිනු කපනු පනිනු බඳිනු හරිනු එකම හඬනේ ඉන්නේ පුතේ කවියේ නම් මුල මැද අග නේද? එකම හඬ ඉදිරිපත් කරනවා නම් අපි ඒකට කියනවා එලි සමය. අර වාද බයිලවල එහෙම කියනවා එලි සම රැකලා දෙන්නම් වෙඩි වගේ බයිලා කියලා තව පද තියෙනවා. ඒවා කියන්න බෑ මෙතන. එලි සම රැකලා එලි සමය රැකලා තමයි වෙඩි වගේ බයිලා දෙන්නේ. අර බයිලා කියන අය වාද බයිලා කියන අය. ඉතින් එලි සමය හරි වැදගත්. එදා ජන කවියට වාද බයිලකරුවට බයිලකාරයෝ නම් උන්තරන් ඉන්නවා දැනුත් නේ. බයි වාද බයිලා කියන්නේ බෑ හැමෝටම. ඉතින් එලි සමය වැදගත්. එලි සමය කියන එක තේරුණාද පුතේ? කවියක මුල මැද අග එකම හඬ එකම ශබ්දය ඉදිරිපත් කරනවා කියන එක තමයි එලි සමය. තේරුණාද පුතා? ඔව් සර් thank you sir. අනේ මහන්න විචක්ෂණ අපිට ප්‍රශ්න අහනවා එහෙම. අනිත් පුතාලා තේරෙන්නේ නැත්නම් අපැහැදිලි තැනක් අනිවාර්යෙන් අහන්න කියලා දෙන්න. මේව පැහැදිලි කරගෙන යන්න. අපි පාඩම කරලා මේ ප්‍රශ්න වලට උත්තර ගැලපීම මේක තමයි වැදගත්ම දේ. එතකොට හොඳටම මේ ප්‍රශ්නෙත් එක්ක ඉන්න, මේ ප්‍රශ්නේ තේරුණාද බලන්න ලියන්න උත්සාහ කරන්න. හරි. ඔන්න අපි දැන් මේ කාව්‍ය උපක්‍රම භාවිතය නැත්නම් කාව්‍ය අලංකාරය යොදාගත් ආකාරය. ඔන්න අලංකාර වලට එලි සමය එකක්. තව පුතේ අනුප්‍රාසය කියලා අපි කියනවා. මොකද්ද මේ අනුප්‍රාසය කියලා කියන්නේ? එකම වචනය නැවත නැවත යොදා ගන්නවා. එකම ශබ්දේ රසය තීව්‍ර කරන්නේ ඒකම නැවත නැවත යොදා ගන්නවට අපි කියනවා අනුප්‍රාසය කියලා. මේ ජන කවිය හරි කැමති අනුප්‍රාසයට. අපිත් කැමති. ජන කවිය ඊට වඩා කැමති. ඒ කියන්නේ එකම හඬ එකම ශබ්දේ නැවත නැවත ගන්නවා. ඒකෙන් රසයක් මතු කරනවා. මේ සාහිත්‍ය අනුප්‍රාසය කියන්නේ හොඳ රසවත් තැනක්. අනුප්‍රාසය තියෙනවා ගීතවල. එහෙම බලන්න දැන් අපි අහන ගීතවල එකම හඬ එකම ශබ්දය නැවත නැවත කොච්චර ගන්නවද නේ? ඕන තරම් එහෙම ගීත තියෙනවා. දැන් තියෙන ගීත නම් ඉතින් එකම කතන්දරේ තමයි කියන්නේ. හඬ කොහොම වෙතත් නේ ඒ ගැන කතා නොකර අපි පැරණි ගීත කලින් ගීත ගත්තොත් එහෙම අනුප්‍රාස රසය කියන එක ගොඩක් හොඳට තියෙනවා. අපි හොඳ ගීතකුත් එහෙම රස විඳිනු පස්සේ අනුප්‍රාසයේ සහිත.
අපි පස්සේ බලමු කොහොමද අනුප්‍රාසවත් ගීතයකුත් රස විඳින්නේ. අපි බලමු දැන් මේ කියන කවිවල අපිට අනුප්‍රාසයේ දෙන හොඳම තැනක් අපි ඉතින් ගත්ත වරද මෙන්න මේක හොඳටම අනුප්‍රාසයේ පේන එකක්. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ අන්න වරද පෙනෙන තරමට වැරදුනා නොවේ කියලා අන්න අනුප්‍රාසයක් නැති කරන්න පුතේ එකම හඬක් නේ වරද 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 නොවේ 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 එකම හඬක් කවි පාද හතරම ආරම්භ කරන්නේ වරද කියන එකම වචනේ. ඒවා ලේසි වැඩ නෙවෙයි පුතේ. ඒක හොඳ දක්ෂතාවයක් තියෙනවා. එහෙම පුළු තියෙන්න ඕන. තේරුමකුත් තියෙන්න එපා අවසානේ. නිකම් වචන දාන්න පුළුවන් ටන් 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 ටින් 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 ටුන් ටුන් කුන් ගාලා වචන දාන්න පුළුවන්. හැබැයි තේරුමක් නැහැනේ. නේද? තේරුමක් සහිතව මේ අනුප්‍රාසය ඇති කරන්න ඕන. ඒකින්ද තේරුමක් සහිතව එකම හඬක් ගන්න, එකම වචන ගන්න එක ලේසි නෑ. ඒක හොඳ දක්ෂ නිර්මාණකරුවෙක්ට කරන්න පුළුවන්. ඉතින් මේ ජන කවිය කියන්නේ හොඳ දක්ෂ නිර්මාණකරුවෙක් කියන එක අපිට පේනවා. ඒකෙදි ශබ්ද රසය තීව්‍ර කරගන්න ඕනේ. ශබ්ද රසය හොඳට උඩට එන්න ඕන. හැබැයි ඒක රසයට බාධාවක් වෙන්නේ නැතුව ශබ්ද රසය එන්න ඕන. බලන්න වරද 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 කියලා පළවෙනි පදයට අරගෙන ඊළඟට නොවේ නොවේ ලොවේ ලොවේ කියලා අරගන්නවා අනුප්‍රාසය ඇති කරනවා එකම හඬ නැවත නැවත තීව්‍ර කරනවා ඒක දක්ෂ නිර්මාණකරුවෙක්ගේ තවත් මේ මොනවටද රසවත් කරන්න කාව්‍ය අලංකාර විදිහට යොදාගත්ත දේවල් ජන කවිය රසවත් කරන්න. තව උදාහරණයක් ගමු අපි අර නහින දෙහින කාලෙට නහින දාන්නේ ඊට උඩින් කවියෝ නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට කූරින් විල් වලින් නැත බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත පණින රිල උන්ට ඉනිමං කමක් නැත කියන කවිය ගත්තත් අපිට පේනවා එතනක් තියෙන්නේ මොකද පුතේ මේ අනුප්‍රාසය හොඳින්ම තියෙනවා නේ වහින නහින බහින පණින කියලා එතන ගන්නකොට පළවෙනි පද පේළිය හැම එකේම පළවෙනි පදිය ඊළඟට යුත එත ඇත නැත කියලා අවසන් පේළිය ගත්තත් අනුප්‍රාසය තමයි තියෙන්නේ එකම ශබ්ද රසය ජනනය කරන්න සමත් වෙනවා අර්ථ රසය එකම අර්ථ රසය වැඩි කරන්න එක හොඳ ශබ්ද රසයකුත් ගන්නවා මේ ජන කවිය අනුප්‍රාසයේදී. එතකොට ඔයාට ඒ ප්‍රශ්නෙට අපිට මේ ජන කවිය එයාගේ නිර්මාණ රසවත් කරන්න කාව්‍ය අලංකාර යොදාගෙන ඇති ආකාරය ගැන කියන්නේ අපි එතකොට එලිසමය ගැන අනුප්‍රාසය ගැන හොඳටම උදාහරණ දෙන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් මේ කාව්‍ය රසය වැඩි කරන්න ප්‍රශ්නාර්ථවත් යෙදුම්. ප්‍රශ්න අහන විදිහට යෙදුම් දානවා. කොහොමද ප්‍රශ්න අහන්නේ? රන් විමනේ සිටුමු දුක නැති වෙද්ද පැනිමියේ කෑමුත් බඩගිනි නැද්ද මිනි බරණින් සැදුමුත් ගත නොදිරද්ද පැණි වරකා ගසටත් හෙන නොවදිද්ද. මේ ප්‍රශ්නේ අහන්නේ රන් විමනේ හිටියත් දුක නැති වෙන්නේ නැද්ද? පැනිමියේ කෑවත් බඩගිනි නැද්ද? මිනි බරණින් සැදුමුත් මණික් ආභරණ වලින් සෑදුනත් මේ වහගෙන හිටියත් මේ ශරීරය දිරන්නේ නැද්ද? පැණි වරක ගහටත් හෙන ගහන්නේ නැද්ද කියලා අවසානයයි. නේද? මේ ප්‍රශ්න අහන්නේ කාගෙන්ද අපෙන්ද? නෑ අර සහෘදයාගෙන්. සහෘදයා කියන්නේ පුතේ සමාන හදවත් තියෙන කෙනා. ජන කවියා තව ජන කවින්ට තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. කියන්නේ එදා සාමාන්‍ය මිනිස්සු කියන්නේ ඔක්කොම ජන කවි තමයි. ජන කවියින් තමයි ඒගොල්ලෝ නිර්මාණ කළා. නිර්මාණ රසවින්ද තමුණුත් නිර්මාණ කරන්නේ යෙදුණා. පොත්වල නම ගහගෙන හිටියේ නෑ. ඒ වුණාට ඒ හැමෝම හොඳ නිර්මාණකරුවෝ. රසිකත්වයක් තියෙන අය.
රසඥතාවයක් තියෙන අය. ඒ කියන්නේ මේ කවි කායනා කරමින් මේ වැඩ කරමින් හිටි නේද? අද නම් මොනවා හරි කණේ ගහගෙන ෆෝන් එකක් මොනවා හරි වැඩක් කර කර ඉන්නවා තනි නේද? එදා එහෙම නෙවෙයි සාමූහික රසවින්දනයක් මේ තිබ්බේ හැමෝම උතකොට රසඥතාවයේ තියෙන අය. ඒ හින්දා එහෙම අය හැමෝම මතින් නිර්මාණ බිහි වුණා. නැත්තම් අඩු ගානේ අනුන්ගේ නිර්මාණයක් රසවින්ද හොඳට. ඉතින් මේ ජන කවියා තමන්ගේ වැරදි හදාගෙන ගමන සකස් කරගන්නේ තමන්ගේ සහෘදයින් ගැන අනුකම්පා සහගත සිතින් හැමෝටම මතක් කරලා දෙනවා මේ ජීවිතයේ ස්වභාවය ප්‍රශ්න කරලා අන්න මේ ප්‍රශ්නාර්ථ යෙදුම් භාවිතය කියන එක අපිට උතකොට භාවිතා කරන්න පුළුවන් ඔය තුන්වෙනි ප්‍රශ්නේ අහන මොනවාටද පුතේ තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ ජන කවිය තමන්ගේ නිර්මාණ රසවත් කරන්න කාව්‍ය අලංකාරය යොදාගෙන ඇති ආකාරය අන්න කාව්‍ය අලංකාර මේ යොදාගන්නේ කවිය රසවත් කරන්න එක තැනක අනුප්‍රාසය තව තැනක එලි සමය තව තැනක ප්‍රශ්නාර්ථවත් යෙදුම් ඔය තුනෙන් ඔය තුන ගත්තනම් උත්තරේ මාර ලස්සනට ගැලපෙනවා නේද එක තැනක එලි සමය ගැන කියන්න තව තැනක අනුප්‍රාසය ගැන කියන්න තව තැනක ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිතය ගැන කියන්න මේ තුන්වෙනි ප්‍රශ්නෙට ඔයාලට ලස්සන උත්තරයක් ගන්න පුළුවන් මොකද්ද තම නිර්මාණ රසවත් කරන්න කාව්‍ය අලංකාරය යොදාගෙන ඇති ආකාරය මේ කවි අලංකාර තමයි මේ සියල්ල දක්ෂ නිර්මාණකරුවා ඒ ආකාරයෙන් කටයුතු කරනවා ජනකම් තියුණු තුන්වෙනි ප්‍රශ්නෙත් ඔයාට ওই විදියට ලස්සන පිළිතුරක් සාර ගර්භ පිළිතුරක් බරසාර පිළිතුරක් කල්ප ගන්න පුළුවන් වෙනවා මෙවැනි අපිට ගොඩක් දේවල් ඒ වගේ දාගන්න පුළුවන් ප්‍රශ්නෙට ගැලපෙන්නේ. ඉතින් ඒකෙදි පුතේ නිකම් ප්‍රශ්නේ ලියලා කවිය ලියුව තේරුම ලියුව කවිය ලියුව තේරුම ලියුව කියන තුනක් ලියලා හරි මන් දුන්නා ඇට්ටියරෙන් උත්තරයක් කියලා කිව්වොත් ඒක හරියන්නේ නැහැ. එතකොට මේ අපේ උත්තරේ බලන්නේ මේ කයිවල තේරුම් ටික අහක් දන්නේ නැති කෙනෙක් නෙවෙයි. මේ උගන්වපු ගුරුවරයෙක් සිංහල ගුරුවරයෙක් නේ වාගේ ප්‍රශ්න පත්‍රේ බලන්නේ. ඉතින් එයාට අපි තේරුම් ටික මතක් කරලා දෙන්න ඕනේ නැහැ. එයා දන්නවා. එයා බලන්නේ ඔයා දන්නවද කියලා. ඔයා කොහොමද මේ ප්‍රශ්නෙට ගලපනවද මේක කියලා. අහන ප්‍රශ්නෙට ගැලපෙන්න ඔයාට උත්තරයක් ලියන්න පුළුවන්ද කියලායි එයා බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් කයිවල තේරුම් ටික එයාට දැනගන්න ඕන වෙලාව ඔයාගෙන් විචාර ප්‍රශ්නයක් අහනවා නෙවෙයි. ඒකින්ද ඕගොල්ලෝ ලියන්න ඕන උතකොට මේක ගලපලා මේ ඔයත් දන්නවා මාත් දන්නවා හැබැයි ඒ දන්න දේ මම ලස්සනට ලියන්නත් දන්නවා කියලා ඔයා පෙන්නන්න ඕන උත්තරේ. සමහර අය හදනවා අර ගුරුවරයාට මේක උගන්වන්න හදනවා ਵਿਚාරය තුලේ. මේ මම හිතනවා මම යෝජනා කරනවා ඒ වගේ ඒවත් දාන්න යනවා. එහෙම දාන්න රචනාවල වුණත් පුතේ මම ඔබට අවධාරණය කරනවා. ඔබට කිව්වා ගුරුවරයාට කේන්ති යනවා සමහර අයට. මොකටද මට අවධාරණය කරන්න ඉන්නේ කියලා. ඒකින්ද මේ වගේ වදන් යොදන්න එපා ਵਿਚාරවලදී රචනාවලදී නේද? මේ ඔබට වගේ වචන දාන්න මෙපා. හරි. එතකොට අර කියවන කෙනා අපි දන්නේ ඔලොල් විභාගෙදී මොන වගේ මානසිකත්වයක එන කෙනෙක්ද කියලා සමහරට උදේ වයිෆ් එක රන් වෙලා ප්‍රශ්න පත්‍ර බලන්න එන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්න පත්‍රය කියවන්නේ. ඒතර කේන්ති මූත් වෙනවා මට උගන්වන්න කියලා. අර ලකුණු දෙන ලකුණුත් නොදා ඉන්න පුළුවන් කේන්තියට. ඒකින්ද අර හරි පරිස්සමෙන් උත්තර ලියන්න ඕන පුතේ. ඔබට ඒ වගේ යෙදුම් දාන්න එපා විචාරවලදී රචනාවලදී ඔයගොල්ලන්ගේ දැනගන්නයි මම කියන්නේ විශේෂයෙන්. ඒකෙන් මේ කියවන කෙනාට උපදෙස් දෙන්නවත් කියවන කෙනාට පැහැදිලි කිරීම කරන්නවත් නෙවෙයි අපි ਵਿਚාරය ලියන්නේ. අපි මේ ප්‍රශ්නේ අපි තේරුම් අරන් මේක ලියනවා මේකට වඩාත් ගැළපෙන දේ කියලා අදහසින් ලියන්න. කයි වටින්නේ. ප්‍රශ්නේ තේරුම් ගත්තා මේ කියන දේ අපිට තේරෙනවා හොඳට කියලා පෙන්නන්න ලියන උත්තරෙන් නිකන් කවියයි තේරුමයි විතරක් ලියන් ගියොත් උත්තරේ සාර්ථක නැහැ. ඒකට අපිට තව ඕනම් ප්‍රස්තාපිරු භාවිතය උපමා භාවිතය ගොඩක් ගන්න පුළුවන් මේ ජන කවියා මොනවටද කාව්‍ය අලංකාරය යොදා ගැනීම කියන එකට. අපි අඩු ගානේ එලි සමයයි අනුප්‍රාසයයි ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිතයයි කියන එකවත් අඩු ගානේ ලියාගත්තොත් හොඳ. තව කෙනෙක්ට ප්‍රස්තාපිරු භාවිතය ගන්න පුළුවන්. මේක තියෙනවා ප්‍රස්තාපිරු මේක ඇතුලේ ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු කියන්නේ ප්‍රස්තාපිරුලා. බයිනදීෙන් දෝතක් දිය දෝතක් මුත් ගතොත් ඇත කියන්නේ
ප්‍රස්තාව පිරුලක්. දුවන මුවන් දැකන උදමව් නෙළුම්පලා කියන්නේ ප්‍රස්තාව පිරුලක්. යුද්ධෙට නැති කඩුව පොස් කොටන්නද කියන්නේ ප්‍රස්තාව පිරුලක්. මේක කෑල්ලක් මෙතන තියෙනව නේද? අපිට යුද්ධෙට නැති කඩුව පොස් කොටන්නද කියලා කෙලින්ම අහන්න නැතුව කොහොමද අපෙන් අහන්නේ? අපිට කියන්නේ යුද ඇතිදා නැති කඟ පොස් කොටන්නද කියලා අහන්නේ. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද? දත නැතිදා උද්දඬු කිරි තපින්නද? වෙර නැතිදා ගහගත්තේ දිනන්නද? යුද ඇතිදා නැති කඟ පොස් කොටන්නද කියලා අහනවා. යුද්ධෙට නැති කඩුව පොස් කොටන්නද කියලා අපේ ජන ව්‍යවහාරයේ තියෙන ප්‍රස්තාව පිරුල එහෙමම ගන්න. නේද? යුද ඇතිදා නැති කඟ පොස් කොටන්නද? අන්න ප්‍රස්තාව පිරුළු භාවිතයේ ජන කවිය එයාගේ ජන සමාජ තිබ්බ පිරුළු ඒ විදිහටම එයාගේ කවියට දැම්මා. ඒතර මිනිස්සුන්ට හොඳටම තේරුණා ආයි විස්තර කරන්න දෙයක් නැහැ. මේ ජන කවි ලිව්වේ ਵਿਚාර ලියන්න නෙවෙයි. එයාට අදහස එයාට දැනුමුතුකමට කවි කිව්වා එයා. ඉතින් ඒකින්ද ඒකෙදි අන්න ප්‍රස්තාව පිරුළු භාවිතයත් අපිට ගන්න පුළුවන් කාව්‍ය අලංකාර විදිහට. ඊට උපමා භාවිතය උපමා ගන්නවා ඕන තරම් එයාට උපමා තියෙනවා ජන සමාජෙ. එක්කුණ දාට උද්දණ්ඩේ පැනිසේමා වෙන්නුන දාට යක් දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටු අත්තේ යගසේමා ඉතින් ලඳේ කරවිද තිබ්බටු සේමා. අන්න උපමා ගන්න ඔක්කොම උපමා නේද මේ තියෙන්නේ. එතකොට මේ එක්කුණාම උද්දණ්ඩේ පැණි වගේ වෙන්නුනාම යක් දෙබරේ වද වගේ අපි වල කතන්දර තේරුම් කිව්වා. ගී ගොසින් ගොසින් කටුවත්තේ යගසෙව නිකන් කටුවත්ත වගේ පැටලි පැටලි එන්නේ. ඉතින් ලඳේ කරවිල තිබ්බටු සේමා අපි කිව්වේ වල තේරුම් නේද? ඉතින් මෙහිම ජන කවිය කියන්නේ මේ උපමාද ප්‍රස්තාව පිරුළුද එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථයේ දුම්ද අනුප්‍රාසයේද එහෙමත් නැත්නම් එලිවැට නැත්නම් එලිසමය ආරක්ෂා කිරීමද මේ වලින් ඉතාම පොහොසත් ජන කවිය. එයා මේ සියලු දේ එකතු කරලා උපදේශාත්මක ජන කවි වලින් කාව්‍ය අලංකාර විදියට උපදේශාත්මක ජන කවි වල කාව්‍ය අලංකාර විදියට මෙන්න මේවා දේවල් යොදාගත්තා කියලා හොඳ පිළිතුරක් ඔයාට ඔය තුන්වෙනි ප්‍රශ්නෙට ලියන්න පුළුවන්. හැම එකටම ලියන්න පුළුවන්. ඒවා අනිවාර්යෙන් ලියන්න කියන්නයි මම මේ උත්තර වැඩි වශයෙන් දීර්ඝ වශයෙන් කතා කරන්නේ. විචාර අපි ලියලම පුරුදු වෙමු. ලියලම තවත් ලියලම පුරුදු වෙමු. එතකොට ලකුණු ගැටලුවක් එන්නේ නැහැ. ඔයා ලියන මානසිකත්වයේ ඉන්නවා. ලියලා පුරුදුයි ලියන්න පුළුවන්. විභාගෙට කරුණු ගලාගෙන එනවා. දැන් අපිට වෙලා තියෙන වෙලා මදි වෙන්නේ එක හේතුවක් පුතේ කරුණු අපි මතක් කරලා හොරෙන් පොත බලලා හරි අඩු ගානේ මේ කරුණු හොයාගන්න යන්න. එතකොට වෙලා යනවා විචාර තුන ලියාගන්න වෙලා මදි පැය දෙක ඇතුලේ අපි අර වෙලාව කළමනාකරණය කියන එකක් ඇත්තෙම නෑ. එතකොට නේද අපි හැමතිස්සෙම කියනවා විචාර ප්‍රශ්න දින සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ කෙටි ප්‍රශ්න 10ට විනාඩි 20ක් දෙවෙනි ප්‍රශ්නේ අර තේරුම් ලියන ප්‍රශ්න 5 ලකුණු 4 ගානේ විනාඩි 20ක් ගන්න. තුන්වෙනි විචාර ප්‍රශ්නේ ලකුණු 15කට පැය භාගයක් ගන්න. හතරවෙනි විචාර ප්‍රශ්නේ ලකුණු 15කට පැය භාගයක් ගන්න. 5 6 7 කියන ලකුණු 10 ප්‍රශ්නේ 5 හරි 6 හරි 7 හරි විනාඩි 20ක් ගන්න. අන්න එතකොට බලන්න බිංදු 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 120යි විනාඩි 120යි කියන්නේ පැය දෙකයිනේ. පැය දෙක අන්න අපි කල්පනාකරණය කරද්දි තුර විචාරය කල්ලියද්දි අපි තුන්වෙනි විචාරය අපි ලියන්න යනවා. ලියාගෙන යද්දි විනාඩි 30 ඉවර වෙනවා. අපි විනාඩි 30 දී නවත්තලා උමු තියෙද්දි අන්න ඊළඟ ප්‍රශ්න ලියන්න ගන්නවා. හතරවෙනි එක ලියාගෙන යද්දි විනාඩි 30 ඉවරනවා. එතනින් නවත්තලා ඊළඟ එකේදී 5 එකෙන් එකක් තෝරගත්තාම උදාහරණ තුන දෙන එක වැඩි වෙලා ගන්න නැතුව අපි විනාඩි 15කින් විතර ලියාගත්තා. ඊටු විනාඩි 5 දී අර දෙක පොඩ අවසන් කළා. ඒතර විචාර තුන සම්පූර්ණයි. අන්න අපි වෙලාවක් බලන්නේ නැතුව එකක් ලියලා මේක දෙනවා මං
බලන එක තොල්මන් වෙන්න කියලා හිතන් ලියනවා පැයක් විතර. ඉතින් අනිත් ඒවා ලියා ගන්න බෑ. ඔයා පැයක් ලිව්වා කියලා ලකුණු 15 දෙන එකට ඔයාට 15න් 15 හම්බ වෙන්නේ උකුරිම 12 13ක් ගනි. අතන ලකුණු 10ක් හරි 15ක් හරි නැති කරගෙන. හතරවෙනි වූ පස්වෙනි 5 6 7 එකෙන් ලියන්නේ නැතුව. ඉතින් අර ලකුණු දෙකක් තුනක් ඉඳලා 10ක් 15ක් නැති කරගන්නවා කියන්නේ අපරාධي. ඒකට යන්නම බැරි වෙනවා. ඒකින්ද මේ ਵਿਚාර තුනම ලියන්න ඕන පුතේ. තුනම ලියන්නම් අපි මෙහෙම වෙලාව කළමනාකරණය කරගන්න ඕන. නැත්තම් අපිට හොඳට පුළුවන් ලියන්න පුළුවන් එක අපි පටන් අරගෙන ලියන්න. ඒක පැය භාගයක් විතර ලියලා ශාමී පාර දුන්නා නියමෙට කියලා ගෙදර එනවා. හැබැයි විභාගෙට ලියලා එකක් අතෑරලා 10ක් හෝ 15ක්. ඒක ලැබෙන්නේ නැහැ උතකොට. 10ක් 15ක් එතන අතෑරුණා කියන්නේ ලකුණු 80න් ලකුණු 60කට ගියේ නැත්තම් අපිට 80 පේපර් එකෙන් ඒකට යන්න බෑ. භාෂාව සාහිත්‍ය දෙකේ මෙහිමයි. නේද? සාමාන්‍ය මම හැමදාම මේ කියනවා 40න් 40 ගන්න ඕන අඩු ගන්න 80න් 60ක් ගන්න ඕන ඊළඟ 80න් 60ක් ගන්න ඕන. එතකොට තමයි මෙතන 150 වෙන්නේ. 150 කියන්නේ මාර්ජින් හරියටම 75. 74 වුණොත් ඒක මිස් වෙලා. ඉතින් මේව 62 63 වගේ තත්ත්වයට හිටියොත් බය නැහැ. 80කට විතර ගිහිල්ලා. ඒකින්ද ලේසි වැඩක් නෙමෙයි පුතේ. වැඩේ හරියට කරන්න නම් අපි නිරන්තරයෙන් මේවා ලියලම පුරුදු වෙන්න ඕන. ලිව්වොත් ඔයාලට කරුණු ගලන් එනවා. පැය භාගයෙන් ලිය ගන්න පුළුවන්. විනාඩි 20ක විනාඩි 20ෙන් ලියන්න පුළුවන්. ඒ වුණොත් ප්‍රශ්න තුනක් ලියලා හරි මේ 10 මුලින්ද මෙච්චර මම මේ කියන්නේ 11ට ගියාම අපි ඔච්චර කියන්නේ ට්‍රැක් එකේ ඉන්න ඕගොල්ලෝ විභාගෙ ලියලා. දැන් මොන ට්‍රැක් එකක්වත් නැහැ. ඉස්කෝලේ විභාගයක් තිත් නැහැ. වාර විභාග කියලා අර ටට්ටි ටුක් එකක් එවනවා. ඒකේ වෙන් ගහලා දානවා. ඒකට ලකුණු ආවම 80යි 90යි ෂා මට සිංහල වලට 80ක් තියෙනවා විද්‍යාවට 90ක් තියෙනවා කියලා හරි සතුටින් ඉන්නවා. ටීචර්ස් සතුටුයි ඔයත් සතුටුයි නේද? හැබැයි මෙහෙම පේපර් එකක් ලියන්න ගියාම අන්න හොල්මන් වෙනවා. වැඩේ කරගන්න බැරි වෙනවා. මොකද මේ වැඩේ අමාරු. විචාර ලියන්නේ ඒව මුකුත් නැහැනේ. අරක නිකන් ගිරවා වගේ පාඩම් කරගත්ත එකෙන් ටට්ටි ටුක් පාරක් ගාලා හරි උත්තර ටික දැම්ම අනිත් පැත්තට රිසල්ට් එක ආවා. වැරදි උත්තර ටික පෙන්නුවා. ලකුණුත් තිබ්බා නේද? කාටවත් ලකුණු අඩු වෙනවා තත්ත්වයක් නැහැ. ඉතින් හරි සතුටින් ඉන්නවා. ඉතින් ඒ සතුට తాවකාලිකයි. මොකද ඔය විදිහට අපිට O level ලියන්න හම්බ වෙන්නේ නැහැ. මෙහෙම ගිහින් පැය 5ක් ඉඳගෙන පුටු රත් කරලා ලියන්නයි තියෙන්නේ. සිංහල. ඉතින් ලියන්න නම් අපි මේවා ලියලා පුරුදු වෙන්න ඕන. එකයි මම මේ නිරන්තරයෙන් කියන්නේ මේවා ලියමු. විචාර ලියමු. ඕවා ලියන්න කිව්වම සමහර ළමයි කැමති නැහැ. කවි පාඩම් කරන්න කිව්වම කැමති නැහැ. විචාර ලියලා එවන්න මම බලනවා කිව්වම කැමති නෑ සමහරව. උතකොට පන්ති අතෑරලා යනවා සමහර ළමයි. මට නම් ගැටලුවක් නෑ. ඉතින් ඌමනාවෙන් උනන්දුවෙන් වැඩ කරන අය ටික හිටියොත් ඒ ඇති. ඒ අයගෙන් උතට අපිට සතුට වෙන්න පුළුවන්. හොඳ ප්‍රතිඵලයක් ගන්න දරුවෝ ටිකක් ඉතුරු වුණා කියලා නේද? නැත්තම් කවි පාඩම් කරනවා දෙමව්පිය රැස්වීම් තියෙනවා. කියනවා පාඩම් කරවන්න කියනවා කරදර කරනවා නේද? අන්න උතකොට ළමයි හොරාට යනවා පන්තියෙන් අතෑර. ඒ කියන්නේ වැඩ කරන්න අකමැති අය. එහෙම නෙවෙයි පුතේ. කැමැත්තෙන් වැඩ කරන පිරිස හිටියාම හරි සතුටුයි. හොඳ ප්‍රතිඵලයකුත් ගනි. ඒගොල්ලෝ උනන්දුයි වුණායි නැත්තම් නිකන් බොරු කරන්න පන්තියට ඇවිල්ලා සමහරු බොරු කරලා යනවා. ඉතින් අපරාධ. අපි එයාගෙන් මුදල් අරගෙනත් අපරාධ. අපිටත් උදක් වෙන්නේ නේද? බොරුවක් කළා. ඉතින් ඒකින්ද මම නම් කියන්නේ වැඩ කරන අය රැඳිලා ඉඳී. වැඩ කළොත් ඔයාට මටත් නෙවෙයි ප්‍රශ්න වලට උත්තර ලියලා කවි පාඩම් කරලා මේක ගැම්මෙන් කරගෙන යමු. ඊයොත් ඒක ගැන දුක් වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ. 11ට ගිහිල්ලා හිර කරගෙන දඟලන්නේ නැතුව දැන් මේවා ලියලා පෙළ පොතේ ප්‍රශ්න පහක් තියෙනවා නම් පහටම ලියමු උත්තර අපි. නේද? අයි මොකටද දෙතුන් කරන්නේ? පුතේ. මේ ඔයක තියක් ගන්න පුතේ ඔය ලකුණු 15 මම මේ ලියලා තියෙන්නේ මේ පෙන්නන්නේ පුතේ මෙතන මේ මම මේ කොනේ කටුවට ලියලා තියෙන්නේ මම ඔය පන්ති පටන් ගන්න උදෑසල කිව්වා මේ විනාඩි 30 කියන්නේ පුතේ ලකුණු 15 ප්‍රශ්න. ඉතින් ලකුණු 15 ඒවා මේ 5 7න් එකයිනේ ඒවා ලකුණු 10 ඒවා. මේ ලකුණු 20 කෙටි ප්‍රශ්න. එක කෙටි ප්‍රශ්න 20 අනු කොටස් 10 එකකට දෙක ගානේ මේ අනු කොටස් 5 එකකට 4 ගානේ එන එක දෙක ප්‍රශ්න අනිවාර්යයි. තුනේ ඔයා තෝරගන්න හෝ කියලා එකෙන් තෝරගන්න ලකුණු 15 එකක් පැය භාගයක් ගන්න. 4 ප්‍රශ්නේ තෝරගන්න එක ලකුණු 15යි පැය භාගයක් ගන්න. මේ
ලකුණු 10 ප්‍රශ්නේ 5 6 7 විනාඩි 20ක් ගන්න. හරියට පැය දෙක ඔතන තියෙනවා. අපි ඒක ලෑස්ති අර ඒක උදාහරණයක් තියෙනවා ලකුණු 10 ප්‍රශ්නයක් කියන්නේ පුතේ උදාහරණ 3ක් දෙමින් විස්තර කරන්න තියෙන. දැන් මේ අපි කතා කළේ සංසන්දනාත්මක ප්‍රශ්න නෙවෙයි ලකුණු 10 කියන්නේ. දැන් අපි මේ තුන්වෙනි ප්‍රශ්න විදිහට මේ අපි කතා කළේ ජන කවියා තම නිර්මාණය රසවත් කිරීමල කාව්‍ය අලංකාරය යොදාගෙන ඇති ආකාරය. උදාහරණ මගින් පහදන්නක උදාහරණ 3ක් දෙමින් විස්තර කරන්න කියලා තමයි විභාගෙට එන්නේ. පුතේ 15 දෙන්නේ පුතේ සංසන්දනාත්මක ප්‍රශ්න 3-4 ප්‍රශ්න විභාගෙ 3 සහ 4 අපි ප්‍රශ්න පත්‍රයක් අරන් මම පෙන්නන්නම් පුතාලට. ඕගොල්ලන්ට 10 පේපර් එකක් 11 එකක් දුවන අපි O level පේපර් එකක්ම ගමු. ආයෙ මොකටදනේ O level පේපර් එක දැන් අපි අන්තිමට කොහොම කළත් කරන්න වෙන්නේ O level පේපර් එකනේ. O level පේපර් එකට යමු 11 සිංහල grade 11 paper GCE all level මෙතේ අපි තුන් 2019 මේ පේපර් එකට යනවා මේ 20 එකේ papers තාම පිට කරලා නැහැ. හොරින් ගත්ත ඒවා තමයි තියෙන්නේ. ඒවා දැම්ම දාන්න බෑ. රජෙන් පිට කරන්න එපා හරියට පේපර් එක විභාග දෙපාර්තමේන්තුවේ. මේ 2019 බලන්න පේපර් එකට යමු අපි. එකම ආකෘතිය පුතේ ආයි වෙනස් වෙන්නේ නැහැ. සාහිත්‍යය නම් කෙටි ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ භාෂාව ප්‍රශ්න 40යි මේ තියෙන්නේ. ඒ 40 ඔය විදිහට දැන් ඔයා පළවෙනි වාර විභාගෙ තිබ් කළේ අන්න ඔහොම එකක් තමයි 10. මේ දෙවෙනි පේපර් එක භාෂාව පළවෙනි ප්‍රශ්නෙට අනු කොටස් 10යි ඒකේ ආ කියලා තව කොටස් දෙක ගානේ ලකුණු 20යි. දෙවෙනි ප්‍රශ්නේ රචනාව ලකුණු 25යි. තුන්වෙනි ප්‍රශ්නේ සාරාංශය ලකුණු 10යි. හතරවෙනි ඕකම තමයි ඔයගොල්ලෝ කරපු විභාගෙත් තිබ්බේ. හතරවෙනි එක ඡේදකින් ප්‍රශ්න. පස්වෙනි එක මේ ප්‍රායෝගික ලේඛන වලින් රාජකාරී ලිපිය එහෙම නැත්නම් ආරාධනා පත්‍රය. ඔන්න පැය දෙකේ භාෂා පේපර් එක 2019 O level. මෙන්න සාහිත්‍ය පේපර් එක දැන් මේ අපි කතා කරමින් ඉන්න ප්‍රශ්න තියෙන. පළවෙනි අනු කොටස් 10යි පළවෙනි ප්‍රශ්නේ මෙන්න අනු කොටස් 10යි. ආ කියලා ඒවල කොටස් දෙක ගන්න තියෙනවා ලකුණු 20යි. එතකොට මෙන්න දෙවෙනි ප්‍රශ්නේ අනු කොටස් 5යි ඒවලත් අනු කොටස් දෙක ගන්න. එතකොට ලකුණු 2 2 4යි. 4 වරක් 5 20යි. ඒවා අනිවාර්ය ප්‍රශ්න ඔය 4 වරක් 5 20 ඔය තියෙන පුතේ. ඊළඟට 3 4 මේ තියෙන ඔයා දැන් අහන ප්‍රශ්නේ. අර්ථයත් ශබ්දයත් බනා ලෙස සංයෝග කිරීම බුද්ධිල කාවේ රසවත් නිර්මාණයක් වීමට හේතු වී ඇත. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින්. අන්න පැය භාගයක් අපි ගන්න ඕන කිව්ව යෝගන පුතේ ලකුණු 15යි. සංසන්දනය කරන්න තියෙන්නේ අර්ථය ශබ්දය සුසංයෝග කිරීමෙන් බුද්ධිල කාවේ රසවත්. අර අපේ පෙළ පොතේ ප්‍රශ්න මෙන්නේ නැහැ. එහෙම වෙනස් විදිහට තියෙන්නේ. ඒව නැත්තම් නිර්දිෂ්ට කොටසෙන් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් කේවට්ට බමුණාගේ චරිතයත් මහෞෂධ පඬිතුමාගේ චරිතයත් උම්මග්ග ජාතකයේ නිරූපණය කර ඇති ආකාරය විමසන්න. අන්න බලන්න විමසන්න තියෙන්නේ විමසනවා කියන්නේ එතකොට මේක සංසන්දනය කරයි. කේවට්ට බමුණාගේ චරිතේ කොහොමද ඒ වගේම මහෞෂධ පඬිතුමාගේ චරිතය. අන්න සංසන්දනාත්මක ප්‍රශ්න තමයි ලකුණු 15 පුතේ එකකට උදාහරණ දෙකක් දෙනවා. මේ කේවට්ටට උදාහරණ දෙකක් දෙනවා මහෞෂධට උදාහරණ දෙකක් දෙනවා. ඒ චරිතය මහෞෂධගේ චරිතය කේවට්ට බමුණගේ චරිතය නිරූපණය කරලා තියෙන පෙන්නලා තියෙන ආකාරය ගැන විස්තර කරනවා. චරිතය මොන වගේද? කේවට්ට කියන්නේ කට්ට කෛරා ටික වෙට්ට පිත්තල නේ. එහෙම කියන්නේ අපි කියන්නේ මේ අර උදේ නැගිටලා කල්පනා කරන්නේ Tamanට මේ සැප සම්පත් ලැබුණේ කොයින්ද කියලානේ නේද? එතකොට මේ සැප සම්පත් ලැබුණු හැටි ආකාරය එයා බලනවා මේ කවුද? චුලනී බ්‍රහ්මදත්තගේ රජුරුවන්ගේ අග්‍රපුරෝහිත වෙලා. ඉතින් මේ සියක් රාජ්‍යයේ අග්‍රපුරෝහිත වුණාම මේ වගේ 100 ගුණයක් සැප නේද කියලානේ එයා පටන් ගන්න වෙන්නේ. සතර කම්මන්ත්‍රණේ අන්න එයාගේ එතකොට තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කරන චරිතයක් කියලා අපි කේවට්ටව හඳුනා ගන්නවා. ඒ ගැන කියනවා. මහෞෂධයම නෙවෙයි තමන්ගේ රාජ්‍ය වේදේ රාජ්‍ය ජනතාව රජුරු සියලු දෙනාම බේරා ගැනීම වෙනුවෙන් සටනක
අන්න ඔහුගේ චරිත ලක්ෂණ. අන්න ඒව කියලා අපි මේක සංසන්දනය කරනවා. ඔව්ද කියන්නේ? කේවට බමුණට අනුව එතකොට අපිට අර හාස්‍ය හා උපහාසය කියන කොටස ගන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නේදී පුතේ දැන් මෙතන චරිතය ගැන කියද්දි හාස්‍ය උපහාසයට දැන් අපිට ප්‍රශ්නයක් ආවොත් හාස්‍ය උපහාසය ගැන ඒකට ලියන එක වෙනයි. දැන් මේ වගේ චරිත ලක්ෂණ කිව්වම ඒ හාස්‍ය උපහාසයේ ජාතක කතාකරුවගේ වැඩන්නේ. එයාන් මේ හාස්‍යයට ලක් කරන්නේ උපහාසයට ලක් කරන්නේ. ඒක වෙන ප්‍රශ්නයක් පුතේ. මේ චරිත ලක්ෂණ කිව්වා මේ චරිතවල තියෙන කපටිකම්, කෛරාටිකකම්, සාධාරණකම්, අසාධාරණකම් ඒව තමයි අපි චරිත ලක්ෂණ විදියට ගන්න පුතේ. නුවණැතිකම්, ප්‍රඥාවන්තකම්, මෝඩකම්, මේ ලෝභකම්, මෝඩකමයි ලෝභකමයි ඇවිල්ලානේ ධර්ම යුද්ධෙන් පරදින්නේ ඇත්තටම නේ. කේවට ඒව එතෙන්දි ගන්න පුළුවන්. අන්න එහෙම අරගෙන එතකොට අපි විස්තර කරන්න ඕන අන්න ලකුණු 15 ප්‍රශ්නයක්. තේරුණාද පුතේ මේ 15 ප්‍රශ්නේ සහ 10 වුණා මේ 5 අත තියෙන්නේ ලකුණු 10 ප්‍රශ්න. උදාහරණ තුනක් දෙමින් විස්තර කරන්න. මෙහෙම එකම බැද්දේ ගම පරිසරයේ වෙනස් වීමත් සමග පිරී යන ගමක ස්වභාවය බැද්දේ ගම නවකතාවෙන් මනාව නිරූපිතයි. නිර්දිෂ්ට කොටසේ උදාහරණ තුනක්වත් දෙමින් විස්තර කරන්න. අන්න පරිසරයේ වෙනස් වීමත් එක්ක පිරීලා යන ගමක ස්වභාවය කියන්නේ උදාහරණ තුනක් දෙමින් ඔයා විස්තර කරනවාට ලකුණු 10ක් ලැබෙනවා. උදාහරණ තුන ලකුණු 3 ලැබෙනවා 10ට වෙනම ඔයාගේ නිර්මාණාත්මක බව උදාහරණ ඉදිරිපත් කිරීම භාෂාවේ නැවුම් බව මේ සේවල් එකතු වෙලා අතන 7න් ලකුණු දෙනවා. අතන උදාහරණ තුන කෙලින්ම දුන්නත් ලකුණු 3 එහෙම හම්බ වෙනවා. දුන්නොත් ලකුණු 10න් ලකුණු දෙනවා. අන්න පුතේ මේ 5 කියන ලකුණු 10 උදාහරණ 3ක් දෙනේවා. 3 4 කියන්නේ අර උදාහරණ 2 බැගින් උතර උදාහරණ 4ක් එනවා සංසන්දනාත්මක ලියන ඒවා. තේරුණා නේද පුතේ ප්‍රශ්න පත්‍රයේ එතකොට මේ ඕගොල්ලෝ ලිව්වේ එහෙම එකකට තමයි. පළවෙනි වාර විභාගය කියලා. මේ ආකෘතියට හදපු 10ට විතරක් 10 පළවෙනි වාරයට විතරක්. ඉතින් ඒකේ ඕගලන්ට බුද්ධිලයයි මහෞෂධ කිනුයි විතරක් ඇහුවේ. උම්මග්ග ජාතකයෙන්. ඒතකොට ඒ ටික ඔක්කොම එතනින් එහාට O level විභාගයට යද්දි සියලු පාඩම් 15ම ආවරණය වෙන විදිහට ප්‍රශ්න ටික එනවා. පැහැදිලි නේද පුතා? සංසන්දනය කරන්න ගැත්තේ මේ විද මොකක්ද හොඳ කියලාද කියන්න ඕන නෑ මොකක් හොඳ කියලාද නෙවෙයි පුතේ සංසන්දනාත්මක ප්‍රශ්නකදී දැන් අපි හිතමු දැන් අපි ගමු මෙතන සංසන්දනාත්මක ප්‍රශ්න දෙකක් තිබ්බනේ එකක් දැන් මේ කියන අපි බලමු මේ හතරවෙනි පාඩකට යමුකෝ නෑ ඕගොල්ලන්ට 11 තියෙන පාඩම් දෙකක් අපිට වැසිකිළියක් කෙටි කතාව වස්සානේ. එකෙන් ඔයාලට කිව්වට තේරෙන්නේ නැති ඉඳ තුනෙන්ම තමයි ගන්න ඕන. මේ චරිත දෙක සංසන්දනය කරන්න කේවට බමුණගේ චරිතයේ උතකොට ලක්ෂණ මහෞෂධ පරිදි චරිත ලක්ෂණ සංසන්දනය කරන්න පුළුවන් එතෙන්දී අපිට. උතකොට මෙතන සංසන්දනය කරන්න පුළුවන් අර්ථ රසයයි ශබ්ද රසයයි. එතකොට ඒවට උදාහරණ දෙක ගන්න දීලා බුද්ධිලකාවේ අර්ථ රසය රසවත් කරන්න මෙන්න මේ උදාහරණ ගැලපෙනවා කියලා එතන. ඊළඟට ශබ්ද රසය මෙන්න මේ ආකාරයෙන් හැම එකම සංසන්දනාත්මක වන මේ පුතේ කොටස් දෙකක් විදියට ප්‍රශ්න අහනවා ලකුණු 15 ප්‍රශ්න කියන එකයි මම කිව්වේ. සමානලාට සංසන්දනය කරන් සමානලාට සංසන්දනය කිරීමක් නෙවෙයි මෙතන තියෙන්නේ. කොටස් දෙකකින් අහනවා එකකට උදාහරණ දෙකක් දීලා ඊළඟ එකට යනවා අපි උතකොට. අර්ථ රසය ගැන බුද්ධිලකාවේ අර්ථ රසය සඳහා මෙන්න මේ කවි උදාහරණ වෙනවා. ඒකෙදී ඇත්තෑවේ ආමුදුරු මෙවැනි උපක්‍රම භාවිතා කරලා තියෙනවා අර්ථ රසය ගන්න කියලා. අන්න උදාහරණ දෙකක් හොඳට දීලා විස්තර කළා. දෙවෙනි කොටසට ගිහිල්ලා ශබ්ද රසය බුද්ධිලකාවේ ඇත්තෑවේ ආමුදුරු කොහොමද ශබ්ද රසය භාවිතා කරන්නේ? අර දිය ගොස කිය අන්න එකම ශබ්ද යොදලා අනුප්‍රාසය යොදලා නේද? අන්න භාවිතා කරපු ආකාරයේ ශබ්ද රසයට උදාහරණ දෙනවා. තේරුණාද පුතේ? හරිද? thank you. අනේ මාන්න ගැටලු තියෙන තැන් පේපර් එක ගැන අවධානය යොමු කරන්න ඕගොල්ලෝ ඔය කලේ එවැනි ප්‍රශ්න පත්‍රයක් O level විභාගේ ප්‍රශ්න පත්‍රයේම ආකෘතියක් තමයි කලේ. වෙනසකට තියෙන මෙතන ඕගොල්ලන්ගේ පාඩම් වලට ඕගොල්ලෝ දැනට කරලා තියෙන පාඩම් වලට විතරක් ඕගොල්ලෝ කරලා තියෙන්නේ.
ඕලෙවල් විභාග වෙද්දී සාහිත්‍ය නම් සාහිත්‍ය සීම පාඩම් ටික ආවරණය වෙන විදිහට කෙරෙනවා. හරි. අපි එහෙනම් ඊළඟට ටිකක් වැඩිපුර අපිට කතා කළාට අපි එකෙන් ඕගොල්ලෝ ප්‍රශ්නයකට උත්තරේ ලියනවා කියන එක තේරුම් කර ගැනීම සඳහා මේ කරන දෙයක් හින්දා වෙලාව ගත වුණත් ඒකෙන් හරි ප්‍රයෝජනෙ ගන්න ප්‍රශ්න අහන්න තේරෙන්නේ නැත්නම් අහගන්න මේ අන්න ਵਿਚාරයක් ලියනවා කියනකොට ඔන්න ඔය දේවල් ඔළුවට අපි හරියට ගත්තා නම් එතකොට අපිට ගැටලු විසඳෙනවා. වෙලාව විශේෂයෙන් වෙලාව කළමනාකරණය කරගන්න වෙලාවට නැත්තම් අර අපි කරන නොදැනුවත්කම හින්දා තමයි අපිට වෙලා තියෙන්නේ එකම දෙයක එල්ලිලා හින්දලා වෙලාව ඉවරන අපරාධ කියලා හිතෙනවා. ඒක නෙවෙයි අපි ওই අපරාධී කියන එක කියවෙන්නේ නැති වෙන්න අර වෙලාවල් ටික පැය භාග විනාඩි 20 වෙලාවල් ටික වෙන් කරගෙන සාහිත්‍ය පේපර් එක ලියන්න අනිවාර්යෙන් බලනවා ඊළඟ දෙවෙනි වාර විභාගේ ලිව්වහම ඕක හරියට තේරෙනවා ඔයා වෙලාවට ලිව්වා කියන එක. වෙලාව ඇතුළේ ඉවර කරගත්ත ඉඳ ඔයාට ලකුණු තිබ්බා කියන එක. වැඩි ඈතක් නෙවෙයි අපි මේ ජූලි මාසෙදි දෙවෙනි වාරය අවසන් කළා. අගෝස්තු මාසෙදි දෙවෙනි වාර විභාගේ පවත්වන හින්දා වැඩි කල නැහැ. ඔයාට ඒ අත්දැකීමත් ලබන්න පුළුවන්. ඔයා වෙලාවට ලියලා ප්‍රශ්න වලට ඔක්කොම උත්තර ලියාගත්තා කියලා. පළවෙනි වාරේ සමස්තයක් විදියට හැමෝම කරන අඩුපාඩු එතෙන්දී ඔයාට වෙන්නේ නැහැ. ඔයා ඒකට දැම්ම ඉඳන් මේ විදියට ලෑස්ති වෙනවා. නැත්තම් වැඩි දිනක් යතින් ඔය අඩුපාඩුව හදාගන්න නැතුව පළවෙනි වාරෙන් දෙවෙනි වාරයටත් යනවා 10 දී ඊළඟට තුන්වෙනි වාරයටත් යනවා 11ට ගිහිල්ලා මොකක්වත් කරගන්න බැරි වෙනවා මේ ඔක්කොම පටලගෙන අවසාන මොහොතේ පාඩම් කරන්න ඉන්න දරුවෝ සමහරු ඔව හදන්න වෙලාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒකෙදිත් උතකොට විභාගෙට ගිහිල්ලා ඔය වගේ ਵਿਚාරයක් අතෑරගෙන ඒක අතෑරගෙන අපරාධය හරි මහන්සි වෙච්ච සියල්ල වතුර යනවා. ලේසියෙන් ඒකක් ගන්න පුළුවන් විෂය මේ ලේසි නෑ දැන් ඉඳන් වැඩ කළොත් ලේසි නෑ. ලේසි වැඩ කළොත් ලේසි නෑ. හරි. අපි තව ප්‍රශ්නයක් බලමු පුතේ මේ අපි ඉන්නේ උපදේශාත්මක ජන කවිය සුරෙන් නිර්මාණය වෙච්ච මේ හානාහිය පානාඩ හැරින්දනේ කියන කල්පන්තිය සුරෙන් නිර්මාණය වෙච්ච ප්‍රශ්න ටික සාකච්ඡා කිරීම අපි බලමු ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා ජන කවියේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ උපදේශ කවි තුලද දැකිය හැකිය. උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. ජන කවියේ දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණ උපදේශ ජන කවි කියන්නේ මේ උපදේශාත්මක ජන කවි වල දකින්න පුළුවන් කියලා කියන එක. ඉතින් ජන කවියේ තියෙන පොදු ලක්ෂණ උතකොට අපි දැනන් ඉන්න ඕන පොදු ලක්ෂණ තමයි සරල භාෂා භාවිතය නේ. ඒ වගේම ප්‍රස්තාව පිරුළු උපමා භාවිතය ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිතය අනුප්‍රාසය එකම හඬ එකම ශබ්දේ නැවත නැවත ගැනීම එතකොට එලි සමය ආරක්ෂා කිරීම ඒවා තමයි ජන කවියේ තියෙන පොදු ලක්ෂණ වගේම සුවිශේෂී ලක්ෂණ. ඒව මේ උපදේශාත්මක ජන කවි වල අපි මේ හානාහිය පානාඩ හැරින් දැනේ කියන කවි පන්තිත් අන්නේ දේවල් ලක්ෂණ අපිට හොඳින් මතුවලා පේනවා කියලා අපි එතකොට ලියන්න ඕන. ඒක තේරෙනවනේ පුතේ අර ටිකම තමයි ඒකෙත් අපිට ගලප ගන්න වෙන්නේ කලින් තුන්වෙනි ප්‍රශ්නෙට ලියපුවම තමයි. ඒක පොදුවේ ජන කවි වල තියෙන ඒවා මේකෙත් තියෙනවා කියන එක තමයි එතන කියන්නේ. පස්වෙනි කවි ප්‍රශ්නේ බලමු අපි. අවවාද අනුශාසනා දීමේදී කවියා ඊට සංයමයෙන් නිම කාර්යය ඉටු කරන්නට වග බලා ගනී. අවවාද අනුශාසනා දෙද්දී කවියා ඊටාම සංයමයෙන් මේක කරනවා. මේ ප්‍රකාශයට ඔබ එකඟ වන්නේ දැයි හේතු සහිතව විස්තර කරන්න. අන්න ජන කවිය අවවාද අනුශාසනා දෙන්නේ සංයමයෙන්. මොකද්ද පුතේ සංයමය කියන වචනේ තේරුම මට කවුරු හරි කියන්නේ? සංයමය. ඉවසීම. තව කෙනෙක්ගේ අදහසක් මට ඕන. ඉවසීම කිව්වට සම්පූර්ණයෙන්ම ආවේ නෑ. සංයමය. හොඳ අවධානයකින් හොඳ අවධානයකින්.
සංයමය. තවත් කියන්න කවුරු හරි බලන්න. ආ? තේරුන්නේ නැහැ නේද බානවා අය කියන්නේ? විනීත අන්න ආව වචනිකුත් තියෙනවා. විනීත බවක් තියෙන්න ඕන. අපි ඩිසිප්ලින් කියලා කියුවාම ඕක ඇතුලේ ඔක්කොම තියෙනව නේද? ඩිසිප්ලින්. අන්න මං හිතන්නේ සංයමය කියන වචනෙට වඩාත් නිවැරදි උත්තරේ ඩිසිප්ලින්. ඒක ලියන්න බෑනේ අපිට ඩිසිප්ලින් කියලා නේද? අන්න විනීත බව. විනීත තව එකට තව වචනයක් එකතු කළොත් විනීතත් එක්ක තව ගැලපෙන තව වචනයක් කියන්න පුතේ. ඉවසීමෙන් විනීතව. සංයමයට වඩා විස්තර වුණා. ඉවසිලිවන්තව විනීතව මේවා ඉදිරිපත් කරනවා. සංයමය කිව්වහම. එතකොට ආචාරශීලී බව නේද? ඔය ඩිසිප්ලින් කියන එක ඇතුලේ ඔක්කොම තියෙනවා නේද? ආචාරශීලී, විනීත, සුවිනීත ඔක්කොම තියෙනවා. නේ? අපේ නැත්තේත් උකමනේ වැඩිපුරම නේද? ඩිසිප්ලින් කියන එක නැත්තම් මුකුත් කරන්න බෑනේ. දැන් විනය අන්න වචනය ආවපතේ විනය වඩාත් නිවැරදි වචනේ උතන ඩිසිප්ලින් එකට විනය. එතකොට අපේ වචනේ මොකද්ද මෙතන තියෙන? සංයමය. අන්න මේ සංයමය කියන එක ඇතුලේ තියෙන්න ඕන විනය, ඉවසීම, තව මොකද්ද රිෂ්‍යවයා කිව්වේ? ආචාරශීලී බව. ආචාරශීලී බව අන්න හරි. එතකොට ඒව ඔක්කොම ඔය ඩිසිප්ලින් කියන එක ඇතුලේ තියෙන ඒවානේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන විද්‍යා දදාති විනයං කියලානේ. එහෙමනේ පුතේ. මොකද්ද විද්‍යා දදාති විනයං කියලා කියන්නේ? මේ විද්‍යාව කියන්නේ ශිල්ප ඉගෙනීම පුතේ. විද්‍යාව මේ සයන්ස් කියන එක නෙවෙයි මෙතන විද්‍යාව කියන්නේ. විද්‍යා දදාති විනයං කියන්නේ ඔය ආදර්ශ පාඨයක් ගොඩක් පාසල් වලත් තියෙන ඔය ආදර්ශ පාඨය ගහලා විද්‍යා දදාති විනයං කියන්නේ විනය නැති තැන අධ්‍යාපනයේ නැත. අධ්‍යාපනයේ නම් විනය තියෙන්න ඕන. දැන් හිතමු අපේ මේ පන්තිය කියලා මේ හොඳ විනයක් ඇතුවනේ අපි පන්තිය කරන්නේ. පිස්සු වගේ කෑකෝ ගහන එහෙම අය නෑනේ අපේ පන්ති නේද? අර සමහර ගොම් පාඩ් දාන ළමයි ඉන්නවා සමහර පන්ති වලට ඇවිල්ලා ස්ක්‍රීන් එක ඕපන් කරපු ගමන් ඒකේ බලි අඳින්න හදනවා නේද? ඉතින් ටීචර්ට කෑ ගහන්න එනවා ළමයි අඳින්න එපා ඇඳපු කෙනා මං අයින් කරනවා. ඉතින් ටීචර්ට පාඩම කරන්න බෑ ඔන්ලයින් කිව්වම සමහර නිකන් ගොම් පාඩ්ම ඇඩ් කරන්න එන ළමයි ඉන්න ওই පන්ති තියෙනවා. අපේ පන්ති වලට එහෙම ඉන්නේ අපේ ඉන්නේ විනයක් තියෙන අය. සමහර මම දැකලා තියෙනවා ඔන්ලයින් ක්ලාස් කරන්න ගියාම පාසල් වල සමහර මේ ඒ ළමයින්ගේ තියෙන මේ අන්න විනයක් නැතිකම. ඉතින් එතනින් එහාට අධ්‍යාපනය දෙන්න බෑ. ටීචර් විනාඩි 5-10ක් දඟලලා කෑ ගහලා අන්තිමට අයින් වෙනවා පන්ති. මට බෑ මේ ළමයින්ට උගන්වන්න කියලා. අන්න විනයක් නෑ ටීචර්ට කරගන්න දෙන්නෙම නෑ. ඒක ටීචර්ගේ ඉතින් වැරදි තියෙනවා. ඉතින් ඒ තත්ත්වෙට ළමයා ඇවිත් තියෙන එක. නේද? ඉතින් මේ විනය කියන එක පුතේ අනිවාර්යයෙන් තියෙන්න ඕන දෙයක් අධ්‍යාපනයේට අනිවාර්යයි. විද්‍යා දදාති විනයන් කියලා ඕනනම් ලියලා තියාගන්න කොහේ හරි පුතේ විනය නැත්නම් අධ්‍යාපනයක් නැහැ. ඒක ඔයාට පාසලේ හොඳම අත්දැකීම් ඇති, ටියුෂන් ක්ලාස් එකේ ඇති, දහම් පාසලේ ඇති ඔය හැමතැනම වාටේ අත්දැකීම් තියෙනවා. මේ විනය කියන එක අනිවාර්යෙන් අංක 1ට තියෙන්න ඕන. අපි ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ට මතක ඇති අපේ පන්ති වල නම් සමහර වෙලාවට මම ටිකක් අදින් සැරට කතා කරපු අවස්ථා තියෙනවා. ඒ විනය හදාගන්න. ඔන්ලයින් විනයක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි නේ පුතේ. මේ ඒ කියන්නේ ඒක තියෙන්න ඕන. විනය නැති තැන මුකුත් කරගන්න බෑ. ඉතින් මම මේ පාඩමට අදාළව මේ කියන්නේ අපේ ප්‍රශ්නෙට අදාළව විනය තිබ්බොත් හරිම විශ්වාසයෙන් යන්න පුළුවන් එතනින් එහාට. පාසලක පන්තියක කොතන වුණත් ආයතනයක විනයක් තිබ්බොත් තමයි එතන කාර්ය හරියට ඉෂ්ට වෙන්නේ. ඉතින් හැමෝගෙම මේක පාලකයාගේ සිට සුළු සේවකයා දක්වා සියලු දෙනාගේ විනය තියෙන්න ඕන. නැත්තම් මේ පහළ මිනිස්සු විනය රකින්න ඕන කියලා
උඩ ඉන්න අය විනය කැඩුවොත් ඒක වෙන්නේත් නැහැ. පාසලෙත් එහෙමයි. ගුරුවරු විනයක් නැත්තම් දරුවෝ විනය ඇතුව වැඩ කරන්නේත් නැහැ. දෙගොල්ලන්ගෙන් වෙන්න ඕන එකක්. ඒක හින්දා විශේෂයෙන්ම මේ කියන්නේ පුතේ විනය ගැන. සංයමය කිව්වම අර ඔයගොල්ලෝ කියපු වචන ඔක්කොම ඒක ඇතුලේ තියෙනවා. විනය, ආචාරශීලී බව සියලු දේ. ඉතින් මේ අවවාද අනුශාසනා දීමේදී කවියා ඊට සංයමයෙන් නිමකාරී ඉටු කරන්නට වග බලා ගන්නවා. කවියා කොහොමද සංයමයෙන් තමයි මෙන්න මේක ඉෂ්ට කරන්නේ. නැත්තම් කවියා අවවාද අනුශාසනා දෙනවා කියලා නිකන් අනවශ්‍ය විදිහට වැඩේ කියන්නේ නැහැ. සංයමයෙන් එයාට තියෙන විනයක් ඒක ඇතුලේ. නේද? කියනවා කියලා ඔහේ කියාගෙන යන්නේ. දැන් ගුරුවරයෙක් විදිහට මට උගන්වනකොට විනයක් තියෙන්න ඕන. මං කටට එන හැම එකම කිව්වොත් මේක ගැලපෙන්නේ නැහැ. මම යාළුවෝ එක්ක කතා කරන්න ගියාම කතා කරන දේවල් ඔයගොල්ලෝ පන්තියට ඇවිල්ලා කිව්වොත් එහෙම අන්න මගේ විනයක් නැහැ. මං ඒක ගැලපෙන්නේ නැති වැඩක් කියලා. ඒ මං යාළුවෝ එක්ක කතා කරනවා. ළමයි එක්ක කතා කරන සීමාවක් ප්‍රමාණයක් තියෙනවා. අන්නේ ප්‍රමාණයට කිව්වා මෙතන. අන්න ඒක විනය උතකොට. ගුරුවරයාට විනයක් තියෙන්න ඕන, ශිෂ්‍යයින්ටත් විනයක් තියෙන්න ඕන. එතකොට විද්‍යා දදාති විනයන් වෙනවා. හරි? ඒ ගාතාවක එක පදයක් විතරයි. ඉතින් මම නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අපිට අහන්නේ පුතේ අවවාද අනුශාසනාදීමේදී කවියා ඊට සංයමයෙන් නිමකාරය ඉටු කරන්න වග බලා ගනි. සංයමයෙන් මේ අවවාද දෙනව තමයි. හැබැයි යා ඒක සංයමයෙන් ඉදිරිපත් කරන්න. ඒකෙදී යම් කිසි සීමාවක් එයා තියාගන්නවා ඒක ඉදිරිපත් කරන්න. නේද? ප්‍රමාණිකට කියලා එයා නවත්තනවා. එතකොට ඒකෙදී ජනකවියා මොනවද කරන්නේ? සාමූහික නිර්මාණයක් මේක නේද? ඒක නිර්ව්‍යාජයි. ව්‍යාජ නැහැ, අව්‍යාජයි, බොරුවෙන් තොරයි. එයා කියන්න ඕන එක කෙලින්ම කියනවා. නේද? මේ සංයමය කියන එකදී අපි කියන්න ඕන එක නොකිය ඉන්නෝ නම් ඒක සංයමයක් නෙවෙයි. කියන්න ඕන එක කියනවා. හැබැයි ඒක සංයමයෙන් ඉදිරිපත් කරන්නේ. අපි මුලින් ඉඳන් ගත්තත් මේ නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට කූරින් විල් වලින් එත. අන්න මේ සංයමයෙන් කියන්නේ නහින දෙහින කාලේ මැරෙන්න යන වයසට යනකොට හිමිහිට පින් දහමක් කරගන්න ඕන. ඒක පොදු ධර්මතාවයක්. ඉතින් වයසට ගිහිල්ලා 60 පැනලා හොට බිම යන්නාම පන්සලට යන්න නෙවෙයි කියන්නේ. මේ යහගන්න පුළුවන් කාලේ පන්සලටම යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන් හරි කරන වැඩේ කරන්න පුළුවන්. ධාර්මිකව හැසිරෙන්න පුළුවන්. පින් දහම් කරන්න පුළුවන්. බණ භාවනා කරන්න පුළුවන්. හැබැයි ඒක තමන්ගේ මේ අන්තිම කාලේ වෙනකන් ඉන්නෙත් නැතුව කරන්න ඕනේ. හැබැයි අඩු ගානේ යමක්කමක් තමන්ගේ මැදි වයසින් මහලු වයසට පැමිණෙනකොට දැන් කලින් නටපු නාඩගම් නටන්න නැතුව නේ පිනක් දහමක් කරන්න ඕන කියන එක කවිය සංයමයෙන් කියන්නේ නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට කූරින් විල් වලින් නැත. එන්න වහින කාලෙට කුඩමස්සයෝ විල් වලින් පාවෙලා යනවා විවිධ වයල මාර්ග ඔස්සේ අරින්නේ යනවා. හැබැයි බහින දියෙන් දෝතක් මුත් ගත්තොත් ඇත. මේ බැහැලා යන වතුර පාරෙන් දෝතක් ගත්තට කමක් නැහැ. ඒ වුණාට පනින රිලවුන්ට ඉනිමන් කමක් නැත. අන්න උපදේශයක් වගේම යම්කිසි මතක් කිරීමක් කරනවා පනින රිලවුන්ට ඉනිමන් කමක් නැත. මොකද්ද මේ වැරදි වැඩ කරන අයට උදව් කරන්න එපා කියලා අවවාදකුත් ඒක ඇතුලේ දෙනවා. අන්න ඒ වල සංයමයක් තියෙනවා. එතන මතක් කිරීම තියෙනවා. දැන් ඔයා වයසට යනවා නම් ඔයා ටික ටික බින්දාම් කරගන්න ඕන කියන එක මතක් කරනවා. ගලාගෙන යන වතුරෙන් දිය දූතක් ගත්තට කමන්නේ කියන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙත් ගන්න ඕන. හැබැයි වැරදි වැඩවලට උපදෙස් දෙන්න එපා කියලා උපදේශිකුත් දෙනවා අවසාන. අන්න ඒව සංයමයෙන් මේ කියන්නේ. නේද? අද ගීතවල එහෙම ඔය සංයමය නෑනේ පුතේ කියන එක පොල්ලෙන් ඔලුවට ගැහුවා වගේ කියන්නේ යනවා. ඒතර සංයමයක් නැහැ. අන්න මේ ජනකවිය එහෙම නෙවෙයි සංයමයෙන් මේවා කියන්නේ.
අනුප්‍රාසය ඇති කරලා එතකොට ව්‍යංගාර්ථය ඇති කරලා සංයමයෙන් කියන්නේ. ඒකයි වැදගත්කම. කවුරු හරි ප්‍රශ්න ආග්‍රබාණු තේරුන්නේ නැහැ. ජන කවියා ජන කවිය වුණත් සංයමයක් නැතුව ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලාද පුතා අහන්නේ? ඔව්ද? ජන කවිය වුණත් සංයමයක් නැතුව ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැති වෙච්ච අවස්ථා ජන කවිවල නැතුව නොවේ. හැබැයි මේ උපදේශාත්මක ජන කවිය අපි කතා කරන්නේ. උපදේශාත්මක ජන කවිය හරි සංයමයෙන් මේවා ඉදිරිපත් කළා කියන එක අපිට මේ උදාහරණ වලින් පැහැදිලි වෙනවා. ජන කවිවල තියෙනවා සමහර සංයමයේ බෙදලා ගිය තැනුත් නැතුවා නොවේ. ඉතින් මොකද මේ මිනිස්සුනේ මේව හදන්නේ. මේ ගුරුවරු දාලා නෑ මේක අයින් කරන්න මේ පදේ වැරදි මේක එපා මෙතෙන්ට කියලා කියන්න කෙනෙක් නෑනේ. ඒ වෙලේ කටට එන එකනේ ගොඩක් වෙලාවට ජන කවිය වෙන්නේ යාගේ අත්දැකීමක් එක්ක වෙන සිදුවීමක් එක්ක. දැන් අපි හිතමු අර පාරු කවියක තියෙන අර සමහර ජන කවිවල තියෙනවා පාරු කවිවල එහෙම තියෙනවා අර මාළේ බැඳපු අඟනක් එගොඩ සිට හූරේ ඔරුව පැදපන් කීය මෙගොඩට මතකයිද ජන කවියක් එහෙම තිබ්බා ඔයගොල්ලන් 9 දි කොටසක් තිබ්බා ඌරේ කියනවා විනා මොන අත්තමුත්තපත් නත්තපනත්ත මොන කාලේ ඉඳන් ආපු නෑකමක්ද දන්නේ නැහැ කියලා ටීකාවක් එක්ක තිබ්බේ පුතේ මතකද? ඒ ජන කවියන්නේ ජන කවිය තමයි මාලේ කරලා මාලේ බැඳපු අගණක් එගොඩ සිට හූරේ ඔරුව පැදපන් කීය මෙගොඩට කියලානේ ඒක පද දෙකක් තියෙන. ඊළඟට මේ අර ටීකාවෙනි කියන්නේ තොටිය කියන විදිහට කියන්නේ මාලේ කීවා විනා රත්තරලින් රිදියෙන් මොන මාලකින් හදපු මාලයක්ද දන්නේ නැහැ කියලා ටීකාවකින් අර ජන කවිය විස්තර කරන්නේ නේද? පූරේ කිව්වා විනා අත්ත මුත්ත නත්ත පනත්ත කිරිකිත්ත මොන නෑකමකින් නෑකමක්ද දන්නේ නැහැ කියලා. අන්න ඒ තැන්වල සමහර වෙලාවට ඔය අපි මේ කියන සංයමයේ නැති වෙන අවස්ථාවක් නැතුව නොවේ. හැබැයි මේ අවවාද අනුශාසනා දෙන ජන කවිවල ඒක සංයමයේ ඉතාම හොඳට තියෙනවා. මොකද මේ දෙන්නේ අවවාදයක් නේ පුතේ. අනුශාසනාවක් නේ. ජීවිතේට උපදේශයක් නේ. අන්නේ උපදේශ දෙන කෙනා පොත් සංයමයකින් විනීතව කියන්න එපයි කියන දේ. එහෙම නොවුනොත් අහන කෙනාට එච්චර විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. ඒකයි මේ පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ අවවාද අනුශාසනා දීමේදී කවියා ඉතා සංයමයෙන් එම කාර්යය ඉටු කරන්න වග බලා ගන්න. නිකං ජන කවියගේ සමහර වෙලාවට සංයමයේ බෙදිච්ච අවස්ථා තියෙනවා. සාමාන්‍ය මිනිස්සුනේ මේ ජන කවියෝ කියන්නේ මහා විද්වතුන් උගතුන් නෙවෙයි. මොකද ලියපු එක ආයි කපලා කොටලා හදනවත් නෙවෙයි. කටට ආව එන පදේනේ හදලා ගන්න කවියකට. එහෙම අවස්ථා තියෙනවා ඇතැම් ජන කවි ජන සාහිත්‍ය. හාස්‍ය උපහාසය මතු කරන සමහර තැන්වල එහෙම සංයමයේ නැති වෙච්ච තැනුත් නැතිව නෙවෙයි. හැබැයි මේ කියන්නේ උපදේශාත්මක ජන කවි අනුශාසනා අවවාද අනුශාසනා දෙන්න හදපු ජන කවිවල හොඳ සංයමයක් තියෙනවා කියලා ඒ ප්‍රකාශයට ඔබ එකග වන්නේද කියන එක. ඉතින් මේ කවි වලින් අපිට එකග වෙන්න පුළුවන්. මෙතන නැති වෙන කවියක් දාලා අපිට නෑ අපි එකග නෑ කියන්න බෑනේ. අපේ ප්‍රශ්නේ අහන්නේ පෙළ පොතේ මේ දීලා තියෙන ප්‍රශ්න කවි යටේ. ඒකට අපිට කියන්න වෙන්නේ මම අර ඉස්සෙල්ලා මුලිනුත් කිව්වාගේ සාමාන්‍ය පෙළ විභාගේ අපි එකගයි කියලා තමයි ලියන්න ඕනේ. එකග නෑ කියනවා නම් ඊකට වට ගොඩක් උදාහරණ තියෙන කරුණු තියෙන්නත් ඕන. ඒක සාමාන්‍ය පෙළ මට්ටමට එහෙම අවශ්‍ය නැහැ. අපි ලකුණු විභාගේ පාස් වෙන්න මේ විචාර ලියන්නේ නැත්නම් මහා විචාර මේ පුවත්පත් නැත්නම් සාහිත්‍ය විචාරකරුවෙක් විදිහට ප්‍රසිද්ධ වෙන්න නෙවෙයිනේ ඕලෙවල් විභාගෙට. ඒවා පස්සේ අපිට ඕන විශ්වවිද්‍යාල මට්ටමින් ඔබට ගිහිල්ලා හොඳ විචාරකෙක් විදිහට කටයුතු කරන්න ගිහිල්ලා එහෙම එකඟ නොවන ඒවා විචාරයට කරන්න පුළුවන්. අපි මේ ඕලෙවල් විභාගේ ඒ සාමාර්ථයක් ගැනීම සහ රසඥතාවය වැඩි කර ගැනීම වෙනුවෙන් කරන කාර්යයේදී ඔයාට එකඟව තමයි ලියන්න එක හොඳම දේ. ඒකෙදි මේ ප්‍රකාශයට ඔබ එකඟ වන්නේද කියලා ඔව් කියලා ලියලා උත්තරයක් හරියන්නේ නැහැ. එකඟ වෙන විදිහට උත්තරයක් ගලපන්නයි තියෙන්නේ.
එතකොට අපිට සංයමය ගැන කියන්න පුළුවන් මේ ලියන විදිහ යෝජනා කරනවා තව තැනක උපදේශයක් විදියට දෙනවා අර නහින දෙහින කාලෙට පින් කෙරුම යුත කියලා කියන්නේ පින් කරන්න ඕන කරපන් කියලා නෙවෙයි කියන්නේ නේද කළොත් හොඳයි කළොත් ඔයාට හොඳයි පින් කෙරුම යුත හැබැයි පණින්න රිලවුන්ට ඉනිමන් කමක් නැත පණින්න රිලවුන්ට වැරදි කරන අයට උදව් කරන්න එපා කියලාම කෙලින්ම කියනවා අන්න උපදේශාත්මක ජන කවියේ තමන්ගේ කාර්යය සංයමයෙන් ඉටු කරනවා කියන්නේ සංයමය කියන වචනේ අපි එතකොට පැහැදිලි කරගත්තා නේද අන්න ඒකට අනුව ඒකට උත්තරයක් ගලපන්න පුළුවන් ওই පස්වෙනි ප්‍රශ්නෙට ඉතින් තව මොනවාද පුතේ දැන් ඔය අපි පෙළ පොතේ ප්‍රශ්නනේ අපි 11 පන්තියට ගියාම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා එතෙන්දී අපිට මේ පෙළ පොතේ තියෙන ප්‍රශ්න වලට අමතරව O level සහ පළාත් දිස්ත්‍රික් ප්‍රශ්න පත්‍ර අරගෙන අපි ඒවල ප්‍රශ්න ආපු හැටි සාකච්ඡා කරනවා එතෙන්දී අපිට තව ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් ඉතින් අඩු ගානේ අපි මෙන්න මේ පෙළ පොතේ තියෙන ප්‍රශ්න පහෙන් අඩුම ගානේ දෙකකටවත් පහටම ලියනවා නම් ඉතාම හොඳයි. ඉතින් ඕගලන්ට වෙලාවල් සමහරලාවට ඇත්තටම මම කිව්වට විෂය 9කට ඕගොල්ලෝ වැඩ කරනවා. ඒ වල විවිධ පාසලේ පන්ති විවිධ වැඩ තියෙනවා මම දන්නවා. ඉතින් ඒ වුණත් අපි අර කරන වැඩේ සාර්ථක වෙන්න නම් මම කියන ප්‍රමාණයෙන්ම කරගන්න බැරි වුණත් අඩු ගානේ ඊට ආසන්නයෙන්වත් වැඩක් අපි කරගමු මේ සතිය ගානේ මම කියන්නේ පහම ලියන්න කියලා. අඩු ගානේ මේ ප්‍රශ්න පහෙන් දෙකකටවත් උත්තර ලියන්න ගිය සතියේ ලියන්න කියලා උඩට රික්ෂා එකක් ලියලා ඉවුවා. අනිත් අයත් ඒ වගේ ලියන්න රික්ෂා උඩ දෙවෙනි එකක් ලියලා ඉවයි මේ සතියේ ඇතුලේ. තව එකක් හෝ තව දෙකක්. ඒ වගේ අනිත් අයත් දැන් අනිත් පුතාලත් ලියපු අයත් ඉන්නවා ලියලා දාන්න බැරි වෙච්ච අයත් ඉන්නවා මම දන්නවා ඒ කියන්නේ වැඩ නොකරන අය නෙවෙයි අපේ පන්ති ඉන්නේ කරන අය. ඔතකොට විහංගයාලා තියෙන සර් විකාර ඔක්කොම කරන්නද කියලා. විකාර නෙවෙයි ਵਿਚාර වෙන්න තීරියලා ඇත්තනේ. එතකොට නිමිත අහලා තිනවා විකාර කියලා ප්‍රශ්නාර්ථයක් දාලා තිනවා. විකාර නෙවෙයි පුතේ ਵਿਚාරා CH කියන H එක වැදිලා නැද්ද කොහෙද? මේ විහංග. ඔයා අදහස් කළේ ඒතර ਵਿਚාර කියන එකනේ නේද? ඔව් ਵਿਚාරයි යහන්නේ. විකාර කළා හරියන්නේ නැහැ. විහංගය යහන්නේ සර් ਵਿਚාර ඔක්කොම කරන්නද? ඔක්කොම කරන්න. මම කියන්නේ මේ සතිය ඇතුලේ ඔක්කොම කියලා. ඔයාලට පුළුවන් නම් ඔක්කොම කරන්න මේ සතියේ. නැත්තම් ටික ටික ලියන විදියට දාන්න මම බලන්න. ඉතින් අනිත් අයත් විකාර නෙවෙයි ਵਿਚාරය යහන්නේ. විචාර ලියමු. අපි මෙච්චර වෙලා කිව්වෙත් විචාර ලියන එක ගැනම තමයි. නෑ සෝරි කියන්නේ නැහැ පුතේ වැරදි ස්පෙලිං හදිස්සිය මිස්ටේක් එකක් වෙන්න පුළුවන්. ඒක ගන්නෑ මාත් පිළිවෙල කිව්වේ. විචාර ලියමු එක තමයි අපේ අරමුණ. විචාර ලියලා හදාගමු 11ට ගිහින් අපිට ඕවා හදන්න කාලයක් නැහැ 11දී ලියන්නයි තියෙන්නේ හද ඉන්න වෙලා නැති හින්දා දැන් ලියමු ලියන්න පුළුවන් වෙලාව තියෙන කෙනා ඔක්කොම ලියන්න වෙලාව නැති කෙනා ඒ දෙකක්වත් ලියන්න කොහොම හරි මට මේ සතියේ දැන් අපි ප්‍රශ්න පත්‍ර අනිත් පන්තිවලත් දාලා ඉවර කරගෙන යන්නේ ඉතින් වෙලාව හදාගන්න පුළුවන් බලන්න ඕගොල්ලෝ ලියන්න ලියලා ඉවන්න මම උත්තර මේ පහුන් එකක් ලියලා ඉවන්නත් අනිවාර්යෙන් ඔකේ හොඳයි මේ එක පුළුවන් විදිහට ලියලා දාන්න මම බලලා ඉවන්න අපි මේ වැඩේ කොට දාගමු මේ විදිහට ඒ පාඩම ලේසි ඒ කවි ටිකත් පුතේ පාඩම් කරන්න ඕන ඕක නම් දවසින් දෙකකින් පාඩම් කරන්න පුළුවන් ඒවා සරල කවි ජන කවි කියන්නේ මේකෙන් විභාගයට ප්‍රශ්නයක් ආවොත් අතාරින්න නැතුව අනිවාර්යෙන් ලියනවා කියලා අදහසින් කරන්න මොකද කවියටයි තියෙන්නේ කවියට පාඩම් කරන්නත් ලේසිම උපදේශාත්මක ජන කවි ඔය අහන ප්‍රශ්නයකට ඔය ඕන කවියක් දාගන්න පුළුවන් ගොඩක් වෙලාවට කවියටම එක වගේ උපදේශාත්මක ඒවා ඉතින් අහන්නේ උපදේශාත්මක ජන කවි ගැන ප්‍රශ්නයක් හින්දා ඔය අටෙන් ඕන තුනක් දාගන්න පුළුවන් අපිට උත්තරේට ඒක හින්දා ලේස් දැන් උත්තිලේ වගේ නෙවෙයි උත්තිලේ කවි 34ම පාඩම් කරගෙන තියෙන ඕන ගොඩක් වෙලාවට 34න්නේ ඉතින් ඒත් ලකුණු 15ක හරි 10ක හරි ප්‍රශ්නයක් හැබැයි මේ කවි අටකින් ලකුණු 10ක හෝ 15ක 15 එනවා අඩුයි මේකෙන් 10 ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න පුළුවන් ගලප ගන්න පුළුවන් එහෙනම් අද අපි ප්‍රශ්න ටික සාකච්ඡා කළේ ලබන සතියේ අපි
භාෂාව කොටසකට යනවා. අපිට තව තියෙනවා භාෂාව පොතේ පාඩම් ටිකක් කරන්න මේ දෙවෙනි වාරෙට. සාහිත්‍ය නම් අපි දෙවෙනි වාරේ පාඩම් ඇත්තටම ඉවරයි මේ වෙද්දි මේ. මොකද අපි දෙවෙනි වාරයට අදාළ පාඩම් ටිකට ගිහින් තියෙන්නේ අපි හානාහිය මේ විදිහට කළා, බැද්දේගමත් අපි කළා, මොනිසිරිපා දෙවෙනි වාරයට ගන්න පුළුවන්, සමහරලාට ස්කූල් තුන්වෙනි වාරයට ගනි. අපි ඒකත් කරමු මේ වුණාට. ඊළඟ භාෂා පාඩමෙන් පස්සේ අපි මොනිසිරිපා සෙමින්නේ පාඩමත් කරමු. එතකොට වසරේ පාඩම් 7න් 5ක්ම ඉවරයි. තුන්වෙනි වාරයට ඊළඟ පාඩම් 2 තියෙනවා. එහෙනම් වෙන මොකුත් ප්‍රශ්න නැහැ නේ පුතාලට? අපේ පාඩමට අපේ පන්තියට අදාළ ප්‍රශ්න නැහැ. එහෙනම් සුබ රාත්‍රියක් හැමෝටම ආයුබෝවන්. ඔව් අහන්න පුතේ. මේ රෙකෝඩ් එක දාන්නේ සයිට් එකම. සයිට් එකටයි මම දෙකටම දාන්නම් පුතේ. අපේ ගෲප් එකටත් දාන්නන්නේ. සයිට් එකේ ගන්න හැමෝටම බෑ මං හිතන්නේ මේ සමහරලාවට ෆීස් මාසිකේ වල නැති වුණොත් ගන්න බැරි වෙන ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ යන්න බැරි වෙන්නේ. මම මේකෙන්ද දැනට ගෲප් එකටත් දාන්නම් පුතේ. හරි නේද රිෂා? Good night, sir. හරි සර්. thank you sir. good night sir. ආයුබෝවන් සර්. good night sir. I want Good night.